හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ජූනි මාසේ 11 වෙනි සිකුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 1ට ආරම්භ වෙන යමක ප්‍රකරණ ග්‍රන්ථ රත්නයේ කොටසක් සාකච්ඡා කරන්නයි අපි ඉදිරිපත් වෙන්නේ. එහෙමනම් අපි මුලින්ම තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. දැයි හැම දිනාටම තෙරුවන් සරණයි. අපි අදත් අපේ ස්ලයිඩ් ෂෙයා කරගන්න උත්සාහ කරමු. අපි මයික් සුත් ඔෆ් කරමු. කවුරු හරි මයික්ස් ඔන් වෙලා තියෙනවා. හොඳයි. මගේ ස්ක්‍රීන් එක පේනවද? පේනවා ජයන්ත මහත්තයා. හොඳයි. එහෙමනම් අපි මේ දවස්වල කතා කරගෙන ඉන්නේ ස්කන්ධ යමකේ නැත්නම් කන්ද යමකේ ප්‍රවෘත්ති වාරයේ කොටස් ගැන තමයි අපි කතා කරගෙන ඉන්නේ. අපි උත්පාද වාරයේ, නිරෝධ වාරයේ, උත්පාද නිරෝධ වාරයේ කියලා අනුවාර තුනක් ගැන කතා කරා. ඒ අනුවාර තුනේ උත්පාද වාරය අපි සම්පූර්ණයෙන්ම අවසන් කරා. ඒ උත්පාද වාරයේත් කාල වශයෙන් 6ක් තිබුණා. ඒ අනුලෝම පච්චනේක වශයෙන් ඒ අදාළ විදිහට අපි යමකයන් තේරුම් කරගත්තා. දැන් අපිට තියෙන්නේ මේ නිරෝධ වාරය. නිරෝධ වාරයේත් අපි පච්චුප්පන්න වාරයයි අතීත වාරයයි සාකච්ඡා කරලා ඉවරයි. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ අනාගත වාරය. අනාගත වාරයේත් මේ ආකාරයෙන්ම අනුලෝම පච්චනේක හැටියට ණය ක්‍රම දක්වනවා. ඒ වගේම පුද්ගල වාරය, ඕකාස වාරය, පුද්ගලෝකාස වාරය විදියට මේ අනුලෝම පච්චනේක ණය ක්‍රම දෙකෙන්ම වාර 3 බැගින් ලැබෙනවා. එතකොට අපි දැක්කා මේ ධර්මතා ගන්නකොට යමක අපිට ලැබෙන පිළිවෙල අපි බැලුවම මේ ස්කන්ධ පහ ගත්තාම ඒ එක ස්කන්ධයක් මූල අනිත් ස්කන්ධයේ මූලී වශයෙන් අපිට ණය ක්‍රම 10ක් ලැබෙනවා. එතකොට ඒ 10 අපි බැලුවොත් එහෙම ඒ 10ටම අපිට අනුලෝම පුච්ඡාත් ලැබෙනවා පච්චනීක පුච්ඡාත් ලැබෙනවා. අනුලෝම ණය ක්‍රමයට අනුලෝම පුච්ඡා ලැබෙනවා. පච්චනීක ණය ක්‍රමයට පච්චනීක පුච්ඡා විතර නෙවෙයි යමකයන් ලැබෙනවා. එතකොට ඒ අනුලෝම වශයෙන් ලැබෙන එකට අපිට තියෙනවා පුද්ගල යමක, ඕකාස යමක, පුද්ගලෝකාස යමක කියලා. ඒ යමක 10 බැගින් අපිට අනුලෝම පැත්තෙන් ගත්තාම ලැබෙනවා. මේ එක ස්කන්ධයක් මුල් කරගත්තාම අපිට අනුලෝම පුච්ඡා ලැබෙනවා පුද්ගල 10යි, ඕකාස 10යි, පුද්ගලෝකාස 10යි. අනුලෝම 30ක් ලැබෙනවා. ඒ වගේම පච්චනීක ගත්තාමත් යමක ලැබෙනවා පුද්ගල යමක 10කුත්, ඕකාස යමක 10කුත්, පුද්ගලෝකාස යමක 10කුත්. ඒ කියන්නේ අනුලෝම යමක 30යි, පච්චනීක යමක 30යි ගත්තාම මේ එක ස්කන්ධයක් මුල් කරගෙන අපිට යමක 60ක් හම්බ වෙනවා. එතකොට අන්න ඒ විදිහට තමයි මේ කාල 6ටම අපිට යමක 60 ගානේ 6 ලැබෙනවා. ඒ කියන්නේ යමක 360ක් ලැබෙන්නේ අන්නේ ඒ ආකාරයෙන්. අපිට අද කරන්න තියෙන්නේ අනාගත වාරයේ අපි තාම යන්නේ ප්‍රවෘත්ති නිරෝධ වාරයේ. මේ ස්කන්ධයන්ගේ නිරෝධය දකින්න හැටි තමයි නිරුද්ධ වීම වශයෙන් අපි කොයි විදිහට දකින්නේ කියන එක තමයි මෙතෙන්දී සාකච්ඡා කරන්නේ.
විශේෂයෙන්ම මේ ප්‍රවෘත්ති කියනකොට නැවත වරක් චුට්ටක් මතක් කරගත්තොත් අපි මෙතනදී බලන්නේ අර චුති ප්‍රතිසන්ධි කියන අවස්ථා දෙකනේ බලන්නේ. ප්‍රවෘත්ති කියනකොටම චුති ප්‍රතිසන්ධි කියන අවස්ථා දෙක තමයි බලන්නේ. එහෙමනම් අන්න ඒ අවස්ථාවට ගැලපෙන විදිහට මේ යමකයන් කොයි විදිහටද අපි තේරුම් ගන්න කියන එකයි බලන්නේ. දැන් මුලින්ම රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී. පාලියෙන් කියනවා රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී. යමක තමයි අපි බලන්නේ. මෙතනත් ඇත්තටම අපි දන්නවා යමක වශයෙන් ගත්තොත් 60ක් ලැබෙනවා. නමුත් අපි 60ම මෙතන විස්තර කරන්නේ නැහැ. මේකේ කොටසකුයි අපි විස්තර කරන්නේ ඒ අණු අනිත්‍යව ගැන දැනීමක් ඇති කරගත යුතුව තියෙනවා. හොඳයි. බලන්න සද්දයක් එනවා මයික් එකක් ඔන් වෙලාද බලන්න. අනිත් කෙනෙකුට පුළුවන් නම් ඒක ඔෆ් කරන්න. හොඳයි. පළවෙනියෙන්ම අපි දන්නවා අපිට ලැබෙන්නේ අනුලෝම පුද්ගල යමකයයි ලැබෙන්නේ. එතකොට මේක දැන් අනාගත කාලේ හින්දා මේ පද දෙකම රූපස්කන්ධ වේදනාස්කන්ධ නැත්නම් රූපස්කන්ධ වේදනාස්කන්ධ කියන දෙකම අනාගත කාලයෙන් තමයි අපි කතා කරන්නේ. ඒ වගේම මේ උපාද වාරය නෙමෙයි මේක නිරෝධ වාරය. එහෙමනම් මේ නිරුද්ධ වෙන විදිහටයි අපි ඒ ගැන සාකච්ඡා කරන්නේ. එතකොට මෙතෙන්දි පළවෙනිම පුච්චාව තමයි මේ අනුලෝම පුද්ගල යමකේ අනුලෝම පුච්චාව තමයි යස්ස රූපක්ඛන්தோ නිරුජ්ජිස්සති තස්ස වේදනාක්ඛන්தோ නිරුජ්ජිස්සතිති. යමකුට රූපස්කන්ධය අනාගතේ නිරුද්ධ වන්නේද ඕහට වේදනාස්කන්ධය නිරුද්ධ වන්නේද කියලා අහනවා. එතකොට බලන්න කවුරු හරි කමක් නැහැ කාටද අනාගතයේ රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ? කාට? දැන් තැනක් ගැන නෙවෙයි අහන්නේ. කාටද අනාගතයේදී රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ? එතකොට කියන්න පුළුවන් පංචවෝකාරේ අසඤ්ඤේ චුත වෙන්නන් හට. ඔව් එහෙම කියන්න පුළුවන්. හැබැයි මේකයි මේ අනාගතය කිව්වහම එතකොට මේ භව ගානක් එහාදී වුණත් එක වෙන්න පුළුවන් නේ. හරි? එහෙනම් ඕන කෙනෙකුට. ඕනම කෙනෙකුට මේ රූපස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන් අනාගතයේදී. හැබැයි පොඩි තැන් තියෙන්නත් පුළුවන්. රූපස්කන්ධයක් තියෙන කෙනෙකුට. ඔව් රූපස්කන්ධයක් දැන් තියෙන කෙනෙක් කියලා දැන් මෙතන කියනවානේ. දැන් මෙතන යස්ස රූපස්කන්ධෝ නිරුජ්ජසිති කියලා කියන්නේම රූපස්කන්ධයක් ඇති කෙනෙක්නේ නේද? ඒ රූපස්කන්ධයක් ඇති කෙනෙක්ගේ රූපේ නිරුද්ධ වෙනවා නම් හරි එයාට අනාගතයේදී දැන් මෙයාට අනාගතයේදී තමයි මේ රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ. හරි? අනාගතයේදී රූපස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒ රූපස්කන්ධය නිරුද්ධ වෙන්නාට ඒ වෙලාවෙම නොවේ වෙන්න පුළුවන්. ඊට පස්සේ කාලෙක හරි වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවද? ඊට පස්සේ මේක සංසාරේම බලන්නේ. සංසාරේම බලනකොට මොකද වෙන්නේ? යම් කෙනෙකුට රූපස්කන්ධය නිරුද්ධ වෙනවා නම් අපි හිතමුකෝ රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ අපි හිතමු අසඤ්ඤ සත්‍ය කෙනෙකුට නිරුද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ පංචවෝකාරය කෙනෙකුට නිරුද්ධ වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ යම් කෙනෙකුට ඒ කියන්නේ මේ සංසාරේ බැලුවාම ඒකේ නිමක් කොනක් නැහැනේ. යම් කෙනෙකුට රූපස්කන්ධය නිරුද්ධ වෙනවා නම් දැන් මේ සංසාරේ ඉවර වෙන්නේ කොතනින්ද? නිවනෙන්. නිවනෙන් ඉවර වෙන්නේ. හරි? අපි හිතමු නිවන ලබන්න පුළුවන් මේ කොයි භවවලද නිවන ලබන්න පුළුවන්? නිවන ලබන්න පුළුවන් අසඤ්ඤ සත්‍යයර අනිත් තැන්වල. අනිත් තැන්වල පුළුවන්. අපි හිතමුකෝ දැන් අරූපී භවයකදී නිවන ලැබුවයි කියලා. හරි? එතන රූපස්කන්ධයක් නැහැනේ. හරි? නමුත් දැන් මෙතන කියන්නේ යස්ස රූපස්කන්ධෝ නිරුජ්ජිස්සති කියලා. එහෙමනම් අර අරූපෙට ගිහිල්ලා පිරිනිවන් පාන කෙනෙක් වුණත් දැන් අනාගතයේදී රූපස්කන්ධයක් ඇතුව යම් කිසි තැනක ප්‍රතිසන්දියක් ගන්න පුළුවන්කම තියෙනවනේ. ඊට පස්සේනේ මේ අරූපයට ගිහිල්ලා පිරිනිවන් පාන්නේ. දැන් ඒ විදිහට හිතුවත් මං කියන්නේ මෙතන දැන් නිශ්චිත වශයෙන්ම දීලා තියෙනවා යමකට රූපස්කන්ධය අනාගතයේ නිරුද්ධ වේද. ඒ කියන්නේම අනාගතයේ නිරුද්ධ වෙන රූපස්කන්ධයක් ඇති කෙනෙක්. හරි? එයාට
අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වේද කියලා අහන්නේ. එතකොට අනිවාර්යයෙන්ම අනාගතයේදී රූපස්කන්ධය නිරුද්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් අනාගතයේදී වේදනාස්කන්ධයත් නිරුද්ධ වෙනවමයි. හැබැයි දැන් ඒකට ජයන්ත මහත්තයා තැනක් අහපු නැති නිසාද එහෙම කියන්න පුළුවන්. නැත්නම් එහෙම දැන් කියන්න පුළුවන්. අසංඥේ ඉපදෙන කෙනෙකුට නම් කොහොමත් වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහනේ. නෑනේ. ඔව් ඒ තැනක් ගත්තොත් අපිට ඒක වෙන් කරලා කියන්න වෙනවා. දැන් ඉස්සරහට ඒ වගේ තැන් එනවා අපිට. යත්ත කියන තැන ආපු ගමන් අපිට ඒවා හිතන්න වෙනවා. දැන් මෙතනදී යස්ස කිව්වහම අනිත් එක බලන්න ඕනේ මෙතනදී මේ සන්නිට්ඨානය කියලා කියන්නේ ස්ථිර වශයෙන්ම දීලා තියෙන තැනක්. දැන් අපි දන්නවනේ අනාගතයේදී රූපස්කන්ධ නිරුද්ධ වෙන අය ඉන්නවනේ. අන්න ඒ අය ගත්තහම එහෙම කෙනෙකුට වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවාද කියලා අහම අනිවාර්යයෙන්ම නිරුද්ධ වෙනවා කියලා කියන්න වෙනවා. අපි හිතුවොත් දැන් දැනට අසඤ්ඤ සත්‍යයේ හිටියත් එයා ඊට පස්සේ පංචවෝකාර භව වලට ඇවිල්ලා නිරුද්ධ වෙනවනේ අනාගතයේදී රූපස්කන්ධ. ඒ අවස්ථාවේදීත් මේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවානේ. ඒකින්ද මේ සන්නිට්ඨානය ගත්තාම මේක ස්ථිර පදයක්. යමකට රූපස්කන්ධය අනාගතයේ නිරුද්ධ වේද. එහෙමනම් ඒ අයට අනාගතයේදී වේදනාස්කන්ධයත් නිරුද්ධ විය යුතුයි. මේක දිග සංසාරයක් ගැන අපි කතා කරන්නේ. ඒක පැහැදිලිද? තව ප්‍රශ්න තියෙනවද මොනවා හරි? හරි තෙරුවන් සරණයි. හරි. හොඳයි. එහෙනම් මොකද්ද මේකට උත්තර වෙන්න ඕනේ? ආමන්ත ආමන්ත්‍රණ තමයි උත්තරේ වෙන්න ඕනේ. ඒ කියන්නේ රූපස්කන්ධය යම් කෙනෙකුට අනාගතේ නිරුද්ධ වෙනවා නම් තස්ස වේදනාස්කන්ධ නිරුද්ධසිත කියනට ආමන්තා කියලා කියන්න වෙන්නේ. හරි? මේක අර දිගටම මේ ගොඩාක් සංසාරයක් බලන හින්දා තමයි මේ විදිහට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ අපිට. හොඳයි. මේ මොකුත් ප්‍රශ්නයක් තියෙනවද මේක පිළිබඳව? නොතේරෙන තැනක්? ඇයි මෙහෙම කියන්නේ කියලා ප්‍රශ්නයක්? පැහැදිලි නේද? එහෙමනම් නැහැ. ඔව්. නමුත් අර එතකොට මෙතන අනිවාර්යෙන්ම කතා කරන්නේ පංචවෝකාරය ගැන කියලා තමයි හිතෙන්නේ කියලා හිතුවා. ඒ කියන්නේ නෑ එච්චරක් යකුරු විතරක් නෙවෙයි. නෑ නෑ මම කියන්නේ මේක එකම වෙලාවෙ නෙවෙයි මේක මතක තියාගන්න ඕනේ මේක එකම වෙලාවෙ නෙවෙයි කියන එක මතක තියාගන්න ඕනේ. රූපස්කන්ධය නිරුද්ධ වෙනකොටම වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා කියලා එකක් නෑ. වර්තමාන නෙවෙයිනේ මේක. අනාගත. වර්තමාන වෙනකොට මේ දෙකම එක වෙලාවෙ වෙන්නේ. දෙකම වර්තමාන නම් වර්තමාන නම් දෙකම එක වෙලාවෙ වෙන්නේ. හරි? නමුත් දැන් මෙතන අනාගතයේ ඕහට කියලා තියෙන්නේ එතකොට එතෙන්දී එයාම කියලා එන්නේ නැද්ද ජයන්ත මහත්තයා? දැන් තස්ස කිව්වා එයාටමනේ. මෙතන මෙහෙමයි. මෙතන ඕහට කියලා ගත්තාම ඒ సంతානය කියන එකයි ගන්නෙ. ඒ ජීවිතය කියන එක නෙවෙයි ගන්න. ඒ භවය කියන එක නෙවෙයි ගන්නෙ. ඒ సంతානය. මෙතන సంతානය කියලා කියන්නේ නිවන් දක්නාම තාක්කල් පවතින ස්කන්ධ පංචකය තමයි මෙතෙන්දී ගන්න. ඒක මේ ස්කන්ධ හතරක් වෙන්නත් පුළුවන් අරූපේ නම්. ඒ දක්වාම තියෙන ස්කන්ධයන් ටික තමයි මෙතන මේ ගන්න. ඒකයි අපි సంతානය කියලා කියන්නේ. දැන් අපි හිතමුකෝ දැන් අරූපේ කෙනෙක් දැනට ජීවත් වෙනවයි කියලා. ඒ ජීවත් වෙන එක්කනාගේ ඒ ජීවිතේත් රූපස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙයි. හරි? හැබැයි ඒ වෙලාවේ වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද වේදනාස්කන්ධයක් නැහැනේ නේද? හැබැයි අරූපෙන් පස්සේ කොහෙද උපදින්නේ? ආපහු පංචවෝකාර භවයක උපදින්න වෙනවානේ. එතකොට එතන ආපහු රූපස්කන්ධයක් ඇති වෙනවා. ඊට පස්සේ ආපහු ඒ රූපස්කන්ධ නිරුද්ධ වෙනකොට වේදනාස්කන්ධත් නිරුද්ධ වෙනවා. අපි හිතමුකෝ දැන් අරූපේ කෙනෙක් ගත්තම අරූපේ කෙනෙක් ගත්තොත් මේ එයාට අනාගතයේදී රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ මොකද එයාගේ සංසාර ගමන ගත්තම දිගටම අරූපේ උපදින්න බෑනේ. එයාට වුණත් අරූපයෙන් චුත වෙලා වෙනත් පංචවෝකාර චතුවෝකාර භව වලට එනවානේ. එතකොට චතුවෝකාරනේ පංචවෝකාර භව වලට එනකොට රූපස්කන්ධය නිරුද්ධ වෙනවා. දැන් මෙතනදී විශේෂයෙන්ම ගන්න ඕනේ මෙතන ස්ථිර වශයෙන් කියලා තියෙන දෙයක් තියෙනවා. යමකට රූපස්කන්ධය නිරුද්ධ වේද කියලා තියෙනවා. එහෙමනම් ඒක මත පිහිටලා තමයි අපිට හිතන්න වෙන්නේ එහෙමනම් රූපස්කන්ධය නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ඒ භවයේ යම්කිසි භවයකදී අනාගතේ
එයාට රූපස්කන්ධය නිරුද්ධ වෙන කෙනෙක්. එයාට ඊට පස්සේ හෝ ඒ ජීවිතයේදීම හෝ අනාගතයේදී වේදනාස්කන්ධයත් නිරුද්ධ වෙනවා කියන එක තමයි අපිට හිතා ගන්න වෙන්නේ. මේක අර දීර්ඝ සංසාරයක් ගන්න හින්දා අපිට ඒ ආකාරයෙන් හිතන්න වෙනවා. මේකට විරුද්ධ මත තියෙනවා නම් ඉදිරිපත් කරලා කතා කරන්න පුළුවන්. නිරාකරණය කරගන්න. විරුද්ධ මත නෙවෙයි. ඒ වුණාට දැන් මේක බලපුවාම ඉස්සෙල්ලාම මම හිතුවේ වැරදි විදියට. මම හිතුවා රූපස්කන්ධයක් ලැබුණා නම් කාට හරි අනාගතේ අනිවාර්යයෙන්ම යට වේදනාස්කන්ධයක් ලැබෙනවා. ඒක නිසා නිරුද්ධ වෙනවා කියලා. එහෙමයි හිතුවේ. දැන් මුලින්ම මං හිතුවේ එහෙමයි. හැබැයි දැන් මේ කියනකොට තේරෙනවා මේක විශාල මුළු සංසාරයක් ගැනම අනාගතයක් ගැන හිතන එකක් නිසා මේක අමන්තා කියන උත්තරේ හරි කියලා හිතනවා. ඒ වුණාට ආයෙත් මට දැන් හිතනවා දැන් අපි කියමු අරූපෙද ඉපදිලා ඉන්න කෙනෙකුට එයා පස්චිම භවිකයෙක් වුණා නම් අරූපයෙන් එයා සම්පූර්ණයෙන්ම මේ නිර්වාණය දැක්කනම් එයාට ඉතින් අනාගතයේ මේ වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්න බැහැ නේද කියන ප්‍රශ්නේ. හරිම හරි. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඒ අදහස අපේක හොඳයි. එකම දේ තියෙන්නේ එයා සන්නිට්ඨානයට අයිති වෙනවද කියන එක. එයා සන්නිට්ඨානයට අයිති වෙනවද? නෑ මෙතන. එයා සංනිට්ඨානයට අයිති වෙන්නේ නැහැ. මොකද එයාට අනාගතයේ රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ. ඔව් එයාට අනාගතයේ රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැති හින්දා එයා සන්නිට්ඨානයට අයිති වෙන්නේ නැහැ. දැන් සන්නිට්ඨානයට අයිති වෙන සෑම දෙනාටම අනාගතයේ ඒකාන්ත වශයෙන් රූපස්කන්ධය නිරුද්ධ වෙන කට්ටිය. ඒක නිසයි මේ වේදනාස්කන්ධය අනිවාර්යයෙන්ම නිරුද්ධ විය යුතු වෙන්නේ. අන්න ඒ ටික අමතක වෙන නිසා තමයි ඔය ප්‍රශ්නේ වෙන්නේ අපිට. සන්නිට්ඨානෙ තුලින් ගන්න ඕන එක මතක තියාගන්න වෙනවා හැම වෙලේම. ඒක හරිම වැදගත්. මොකද සන්නිට්ඨානයට ගැලපෙන්නේ කවුද? ඒ අය තමයි සංසයට ගැලපෙනවද කියලා බලන්නේ. දැන් බලන්න අර අරූපේ පිරිනිවන් පාන එක්කෙනා ගත්තොත් එහෙම එයා සන්නිට්ඨානයට ගැලපෙන කෙනෙක් නෙමෙයි. එයා ගැන අපිට හිතන්නවත් අවශ්‍ය නැහැ ඇත්තටම. ඔව් අර දැන් අර සාකච්ඡා කරනකොට ඒක ආවා හිතට. නමුත් අර ඒ කරුණත් ආවා දැන් මෙතෙන්ට එයා සන්නිට්ඨානියට ගැලපෙන්නේ නැහැ කියන එකත්. මොකද එයාට රූපස්කන්ධයක් නැහැනේ. නිරුද්ධ වෙන්නේ නැහැනේ. ඔය රූපස්කන්ධයක් තිබිලා නිරුද්ධ වෙන්නේ. කතා කරන්න බෑ මෙතන. සන්නිට්ඨානිය. ඒකත් ඔළුවට ආවා. හැබැයි කතා කරපු එකෙන් ගොඩක් හොඳයි. ඔව් පැහැදිලිව. ඇත්තටම මේ ප්‍රශ්න කිරීමෙන්ම තමයි මේව निराකරණය කරගන්න වෙන්නේ. එතකොට මෙතන අර දීලා තියෙන දත්තය අනුව සන්නිට්ඨානය අනුවම තමයි සංසය තෝරන්න වෙන්නේ. දැන් අපි හිතුවොත් එහෙම යම් කිසි කෙනෙක් එහෙනම් අරූප භවයේ මේ අසඤ්ඤ සත්‍ය ඉපදුනොත් යාට රූපස්කන්ධය නිරුද්ධ වෙනවා වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ නේද කියලා හිතුවොත් ඒ එතන විතරයි. ඒ භවයේ විතරයි. හැබැයි යාට ඊට පස්ස භවයක නැවතත් පංචවෝකාරයේ ඉපදිනකොට ඒ රූප ඉපදුනාට පස්සේ රූපස්කන්ධයත් නිරුද්ධ වෙනවා වේදනාස්කන්ධයත් නිරුද්ධ වෙනවා. ඉතින් මේ සන්නිට්ඨානයට ගැලපෙන කොටස අරන් බැලුවාම සංසයට ඒක ගැලපෙනවා. ඒකයි අපිට ආමන්තා කියන එක හම්බ වෙන්නේ. ඒක පැහැදිලිද දැන් අනිත් අයටත්? පැහැදිලි වුණා කියන්නේ. හොඳයි. එහෙමනම් හොඳට පැහැදිලි. පැහැදිලි නේද? නීතා මහත්මියට පුළුවන් ද මේකේ පටිලෝම පුච්චාව කියන්නේ? අනුලෝම පුද්ගල පටිලෝම පුච්චාව. sorry යස්සවාපන වේදනාඛන්தோ නිරුද්ධිසති තස්ස රූපඛන්தோ නිරුද්ධිසති. කොහොම හොඳයි. කොහොම හොඳයි. පැටර්න් එක හොඳට අහුවෙලා තියෙනවා. යස්සවාපන වේදනාඛන්தோ නිරුද්ධිසති තස්ස රූපඛන්தோ නිරුද්ධිසතිති කියලා තමයි අහන්නේ නේද? එතකොට මොකද හිතන්නේ? ඔන්න අපිට හිතන්න ඕන තැනක් තියෙනවා. දැන් මෙතන අර රූපය වගේ නෙවෙයි. වේදනාව. යමකට වේදනාස්කන්ධය අනාගතයේද නිරුද්ධ වේ නම් ඕහට රූපස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වන්නේද කියලා අහනවා. එතකොට අපිට අර කලින් කිව්වා වගේ පොඩ්ඩක් හිතන්න තැන් තියෙනවා. හිතලා බලන්න කාටද අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ? පරිනිබ්බාන සත්‍යයට පරිනිබ්බාන
ඔව් පිරිනිවන කට්ටියට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා නේද? අනාගතයේදී පිරිනිවනවා නම් යම් කෙනෙක් එයාට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. හරි? රූපස්කන්ධයත් නිරුද්ධ වෙනවා. හැමතැනම රූපස්කන්ධය නිරුද්ධ වෙනවද? පරිනිර්වාණයට ඔව් පරිනිර්වාණය කරන්න භූමි තියෙනවා ගොඩක් නේද? කොහෙද පරිනිර්වාණය කරන්න පුළුවන්නේ? මොන භූමි වල පරිනිර්වාණය කරන්න පුළුවන්නේ? මේ අසඤ්ඤ නෙමේ අර සුද්ධාවාසවල පස්චිම භවිකයන්ට පුළුවන්. එතන ගියාම පස්චිම භවිකයන්ට තව අනාගාමි අරිහත් පුද්ගලයන්ට. ඔව් අපි ටිකක් හොයලා බලමු. හොඳයි හිතන විදිය හොඳයි. අපි බලමු කොහොමද? දැන් කාටද අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ රූපස්කන්ධය නිරුද්ධ නොවි. මේ මුළු සංසාරයම ගත්තොත්. කාටද අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ රූපස්කන්ධය නිරුද්ධ නොවි. එහෙම කෙනෙක් ඉන්නවද? ඉන්නවා. අරූපයේ පස්චිම භවික උපදින කෙනෙකුට අනාගතේ රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. නමුත් වේදනාස්කන්ධය නම් ඒක අනිත් පැත්තට කියන්න ඕනේ. සම්නිට්ඨානේ ඉස්සලා කියන්න ඕනේ. කියන්න හරි කිව්ව විදිහ හරි මාරු කරලා කියන්න. හරි අරූපේ පස්චිම භවික උපදින කෙනාට අයට වේදනාව අනාගතේ නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. හැබැයි ඕහට රූපස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙන්න විදියක් නැහැ. මොකද එයා පස්චිම භවිකයෙක් නිසා. ඔව් අපි පස්චිම භවික කියන එක තව පොඩ්ඩක් විස්තර කරගමු. මොකද දන්නවද? අරූප තල කීයක් තියෙනවද? 4යි. 4ක් තියෙනවා. අපි හිතමු යම් කිසි යෝගියෙක් ඉස්සලාම උපදිනවා ආකාසානංචායතනෙ. හරි? ප්‍රතිසන්දිය ගන්නවා. ඊට පස්සේ එයා ඊළඟ භවයේදී විඥානංචායතනෙ ප්‍රතිසන්දිය ගන්නවා. ඔය විදිහට යන්න පුළුවන්. ඔව් නේද? පුළුවන්. එතකොට එහෙම ගත්තොත් අපිට ඒක ඒ ගැන හිතලා අපිට කියන්න වෙනවා අරූපයේ ඉපදිලා පිරිනිවන් පානට කියලා කියන්න වෙනවා. මොකද පස්චිම භවික විතරක් නෙවෙයි. මොකද අරූපයේ ඒ අපි හිතමුකෝ ඒ පුද්ගලයාගේ సంతානේ ඒ සංසාරේ අවසාන භව කීපය අරූපේ ගත කරනවායි කියලා. ඔව්. ඒ අරූපේ භවයේ ගත කරලා ඒ භවයෙන් චුත වෙන මොහොතේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. හැබැයි එතන රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ නේද? අරූපේ හින්දා. ඊළඟ භවෙත් අරූපේ ඉපදෙන කෙනෙක් බැලුවොත්. හරි? ඔන්න අපි හිතමුකෝ ආකාසානංචායතනේ ප්‍රතිසන්දිය අරගෙන එතනින් චුත වෙනවා විඥානංචායතනේ ප්‍රතිසන්දිය ගන්න. හරි? එහෙම වුණොත් අර ආකාසානංචායතනෙන් චුත වෙන අවස්ථාව ගත්තාම එතන වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. නේද? හැබැයි එතනදී රූපස්කන්ධය නිරුද්ධ වෙනවද? නෑ. රූපස්කන්ධය නැන්නේ. නෑ තින්ද එතන නිරුද්ධ වෙන්නෙත් නෑ. ඒකින්ද අපි මේක පොදු අවස්ථාවක් කරන් කියනවා අරූපේ ඉපදිලා පිරිනිවන් පාන අයටයි අරූපයෙන් චුත වෙන අයටයි කියලා. අරූපයෙන් චුත වෙන අයට ගන්න බෑ. අරූපයෙන් චුත වෙලා පංචවෝකාරයට එන්න පුළුවන්. ඔව් එන්න පුළුවන්. එතකොට අපි අර අරූපේ ඉපිද පිරිනිවන් පාන කිව්වහම අර කොයි භූමියේ ඉඳලා පිරිනිවන් පෑවත් කමක් නැහැ අපිට. එතකොට ඒ සියලු දිනාටම අනාගතයේ වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවා. ඒ අයට කිසිම අවස්ථාවක රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. නෑ තිබුණ නැති හින්දා නිරුද්ධ වෙන්නේ නැහැ. හරි. ඒක බොහොම හොඳයි. හරි. එතකොට මේ අනිත් අයට මොකද වෙන්නේ? අනිත් සියලු දිනාටම. ඒ කට්ටියට ඔක්කොම දෙකම නිරුද්ධ වෙනවා නේද? වේදනාස්කන්ධයත් අනාගතයේදී නිරුද්ධ වෙනවා. රූපස්කන්ධයත් අනාගතයේ නිරුද්ධ වෙනවා. අපි මේකේ උත්තරේ බලමු අපි පැහැදිලි කරගත්ත විදිහ හරිද කියලා. හරි. ඒ දෙකම තියෙනවානේ. ඒ දෙකම තියෙනවා. අර කිව්ව විදි දෙකම තියෙනවා. පස්චිම භවිකානං අරූපං uppajjantāනං. හරි? අර කිව්ව විදිහට පස්චිම භවිකයේ අරූපී ඉපදුන අයටත් ඒ වගේම යේච අරූපං uppajjittva parinibbāyissanti. ඔය දෙවෙනි අවස්ථාව තමයි අර
එක එක භූමියෙන් භූමියට ඉහළට ගිහිල්ලා පිරිනිවෙන කට්ටිය අරූපේ. හ්ම්. පළවෙනි එක අරූපේ එකපාරක් ප්‍රතිසන්දි අරගෙන පිරිනිවෙන කට්ටිය. හරි? හරි. මේ පස්චිම භවිකානං අරූපං උපජ්ජන්තානං කිව්වේ එතකොට පස්චිම භවිකව අරූපී ඉපදිලා පිරිනිවන් පාන කට්ටිය. මේ කාන්තයක් කිව්වා හරි මුලදී. හරි. ඊට පස්සේ අනිත් කට්ටිය තමයි ඒ වගේම මේ අරූපේ ඉපදිලා පිරිනිවන් පාන. ඔව් එතනින් එහාට තව තවත් අරූප බව ලැබලා පිරිනිවන් පානවා. එක් අවස්ථාවක. ඒ අයටත් මේ වේදනාස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙනවා. හැබැයි රූපස්කන්ධයක් අනාගතයේදී නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද මේ සියල්ල සිද්ධ වෙන්නේ අරූපේනේ. පිරිනිවෙනකම්ම මේ ඒ භවය ගෙවන්නේ අරූපේනේ. එතකොට එතන රූපස්කන්ධයක් නිරුද්ධ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි? එතකොට ඒ අයට වේදනාස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙනවා. හැබැයි ඒ අයට රූපස්කන්ධයක් අනාගතයේදී නිරුද්ධ වෙන්නේ නැහැ. එතකොට මෙතන මේ අරකට ලියන්න ඕනද? දැන් අපි දෙකක් කිව්වනේ පස්චිම භාවිකව අරූපයේ ඉපදින අයටත් වේදනාස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙන්නේ කියන එක ලිව්වා. ඊට පස්සේ අපි කිව්වා අරූපයේ කෙලිම ඉපදිලා තලෙන් තලයට ගිහිල්ලා පිරිනුවන් පාන අයටත් වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා කියලා. එතකොට දැන් එතකොට පළවෙනි එක අවශ්‍යම නැහැ වගේ නේද? ඔව් පරූපයෙන් තලෙන් තලයට අරූපේ තලෙන් තලයට යන අය වෙනම ලියන්න ඕනද කියලා ඇහුවේ. ඒ ප්‍රශ්නෙටම මම අහන්නේ සයන්ත මහත්තයා දැන් ওই දෙක අතර වෙනස කියන්නේ අර අරූපේ ඉපදෙන අයට කියන්නේ අර ඒගොල්ලෝ පිරිනිවන් පාන බව අනිවාර්යෙන් කියන්නේ නැති ගතියක් හින්දා දෙවෙන් කළ තියෙන යටපලස්තිය තුන් දෙනා සමහර තව තැනක ගිහින් පිරිනිවන් පාන්න පුළුවන් කියලාද? පුළුවන්. ඒක පුළුවන්. එහෙම පුළුවන්. ඒක දෙකට කඩලා තියෙන්නේ. දෙකට කඩලා තින්නේ එහෙමයි. මොකද මෙතනදී මේ අරූපේ භූමි හතරක් තියෙනවානේ. ඒ භූමි හතරේ කොයි භූමියක හරි පස්චිම භවිකව ප්‍රතිසන්දියක් ගත්තනම් හරි එතනදී පිරිනිවන් පානවනේ. අනාගතේ පිරිනිවන් පානවා. හරි. එතන වේදනාස්කන්ධයත් නිරුද්ධ වෙනවා. හැබැයි රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. හරි මේ දෙවනි පදෙන් කියන්නේ යේච අරූපං uppajjittva parinibbāyissanta කියන තැනදී අපිට ගන්න වෙනවා අරූපේ යම්කිසි පහළ භූමියක ඉපදිලා ඊට පස්සේ ඊට එතන යා මාර්ගයේ වඩලා මොනවා හරි අපි දැන් අරූපේට යනකොටම අපි දන්නවනේ සෝවාන් ඵලස්තේකට යන්න පුළුවන් පිරිනිවෙනවා නම් එතනනේ. ඔව්. කියන්නේ එතනදී මාර්ගඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ සෝවාන් ඵලස්තේකට පමණයි මාර්ගය ලබා ගන්න පුළුවන් එන්නේ. මොකද එතන බණහන් විදිහක් නැහැනේ සෝතාපන්න වෙන්න විදිහක් නැහැ අරූපේ. එයාට චක්කු සෝත කියනව නැහැනේ. ඒකවල බණ අහන්න විදිහක් නැහැනේ. ඒකින්ද එයාට එහෙම ධර්මය අවබෝධ කරගන්න බෑ. නමුත් සෝවාන් වෙලා අරූපයට යම් කෙනෙක් ගියොත් එහෙම එයාට හැකියාව තියෙනවා එතන ඉඳලා ඉහළට තමාගේ මාර්ගය වඩා ගන්න. නිවන් දකින්න පුළුවන්. මේ රහත් බවට පත් වෙලා පිරිනිවන් පාන්න පුළුවන්. ඉතින් මේ දෙවනි පදෙන් කියන්නේ යම් කිසි කෙනෙක් මොනවා හරි පහළ අරූප භූමියක ඉපදිලා එතනින් චුත වෙලා ඊළඟ භූමිය වලට ගිහිල්ලා පිරිනිවෙනවා. එතකොට මේ අර පහළ භූමිය වලින් චුත වෙනකොටත් වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒක තමයි මම රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. හරි. එහෙම භවයෙන් ඒ අරූප භවවල ගියාට ඒ සියලු භවයන් මෙන්න මේ සන්නිට්ඨානයට ගැලපෙනවා සංසයට ගැලපෙන්නේ නැහැ. මොකද රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැති හින්දා. ඒ ටික තමයි මේ කියලා තියෙන්නේ යේච අරූපං uppajjittva parinibbāyissanta කියලා තියෙන්නේ. අරූපේ ඉපදිලා අනාගතයේදී පිරිනිවෙනවා. හරි? ඒකයි මේ දෙකේ වෙනස. එතකොට එතෙන්දී වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. නමුත් රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. අරූපේ රූපස්කන්ධයක් නැති නිසා. නිතරම මතක තියාගන්න ඕනේ ඇති දෙයක් තමයි නිරුද්ධ වෙන්නේ. නැති දෙයක් නිරුද්ධ වෙන්න බෑ. ඒක නිසා මෙතන රූපස්කන්ධයක් නැති හින්දා ඒක නිරුද්ධ වෙන්න බෑ අස්නේ අරූපේ. ඊළඟට ඊතරේසං තේසං වේදනාඛන්‍தෝච නිරුද්ධිස්සති රූපඛන්‍தෝච නිරුද්ධිස්සති. ඒ කියන්නේ අතිරු හැමෝටම මේ කියපු කොටස් දෙක ඇරෙනකොට ඊතුරු හැමෝටම අනාගතයේදී වේදනාස්කන්ධයත් නිරුද්ධ වෙනවා රූපස්කන්ධයත් නිරුද්ධ වෙනවා. මේ ගැන ප්‍රශ්න මොනවා හරි තියෙනවද? ජයන්ත මහත්තයා කියපු ඔය විග්‍රහය තේරුණා මට තව එක තැනක් තේරෙන්නේ නැති දෙයක් තියෙනවා පොඩ්ඩක් සමා වෙලා කියලා දෙන්න පුළුවන්. දැන් ඔන්න දැන් අපි ගත්තේ අනුලෝම පුච්ඡාව නිස්සල කරේ. ඔව්.
අනුලෝම කිව්වා යස්ස රූපක්ඛන්தோ නිරුජ්ජස්සති තස්ස වේදනාඛන්தோ නිරුජ්ජසීති කියනකොට අපි කිව්වා කාට හරි රූපස්කන්ධය නිරුද්ධ වෙනවා නම් ඕහට සංසාරේ දිගටම වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන් කියලා. කියන්නේ අපි කතා කරේ රූපස්කන්ධය ගැන. ඔව්. එයාට මේ පුළුවන් කියලා ඒක ආමන්ත්‍රණ කියන එක ආවනේ. ඔව්. එතකොට ඕක පටලෝමෙට ගියාම වෙනස් වෙන්නේ වේදනාස්කන්ධය රූපස්කන්ධය දෙපැත්තට යන එකනේ. ඔව්. එතකොට එහෙම ගත්තාම ඇයි අපිට ඔය තල බෙදුමක් උනේ ඇයි එතකොට අපි හිතුවේ නැත්තේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා නම් එයාට අනාගතයේදී ඒ රූපස් එහෙම මොකද ඒක ගන්න උගන්න හේතුව ඇයි එතන? මෙහෙම ඇත්තටම දැන් විශේෂයෙන්ම ගන්නකොට වේදනාස්කන්ධය කියන්නේ මෙහෙමයි රූපස්කන්ධය දැන් මෙතන හොඳ සාධාරණ තර්කයක් එනවා. ඒ තමයි රූපස්කන්ධය යම් කෙනෙකුට අනාගතේ නිරුද්ධ වෙනවා නම් එයාට අනිවාර්යයෙන්ම වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා කියන එක තියෙනවා. දැන් රූපස්කන්ධය නිරුද්ධ වෙන කෙනෙක් අපි බලමුකෝ දැන් පිරිනිවන් පාන මොහොතක බලමුකෝ පිරිනිවන් පාන අවස්ථාව ගත්තොත් රූපස්කන්ධයේ කාර්යද නිරුද්ධ වෙන්නේ පංචවෝකාරයේ පිරිනිවන් පාන රහතන් වහන්සේට. හරිනේ? ඔව්. ඒ අවස්ථාව ගත්තත් වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. ඔව්. හරි? අපි සාමාන්‍යයෙන් ගමුකෝ වෙන කවුරු හරි ගමුකෝ රූපස්කන්ධය නිරුද්ධ වෙනා ඉන්න පුළුවන්නේ එක්කෝ අසඤ්ඤ සත්ත්වයේ ඉන්න පුළුවන් නැත්නම් පංචවෝකාරයේ ඉන්න පුළුවන් නේ. ඔව්. පංචවෝකාරයේ කෙනෙකුට අනාගතයේදී රූපස්කන්ධය නිරුද්ධ වෙනවා නම් ඒ අවස්ථාවේදීම ඒ නිරුද්ධ වෙන අවස්ථාවේදීම වේදනාස්කන්ධයත් නිරුද්ධ වෙනවානේ. ඔව්. පංචවෝකාරය නේද? හරි? ඔව් දැන් මෙතන ඒ වෙලාවෙම එකට ගන්න එපා කියලා කිව්වනේ දැන් මේක. එකට ගන්න අවශ්‍ය නැහැ. එකට ගන්න අවශ්‍ය නැහැ. නමුත් ඔව්, අවශ්‍ය හරි. නැති වුණත් ඔව්. පංචවෝකාරයේ අනාගත එක භවයක් ගත්තත් එක භවයක් ගත්තත් ඒ පුද්ගලයාගේ ඒ භවයෙන් චුත වෙනකොට රූපස්කන්ධයත් නිරුද්ධ වෙනවා. අනාගතයේදී වේදනාස්කන්ධයත් ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. හරි? ඊට පස්සේ ආපහු පංචවෝකාරයේ ඉපදුනොත් ඒත් එහෙමනේ. නේද? මේ සංසාරේ දිගින් දිගටම පංචවෝකාර බහවල ඉපදී ගියොත් තිරසනෙක් වෙලා හරි මිනිස්සෙක් වෙලා හරි කොයි විදියකට හරි ප්‍රේතෙක් වෙලා හරි ඉපදී ගියොත් එහෙම රූපස්කන්ධත් නිරුද්ධ වෙනවා වේදනාස්කන්ධත් නිරුද්ධ වෙනවා නේ? ඊට පස්සේ ඒක තේරෙනවා. ඔව් අපි බලමු ඊළඟට අසඤ්ඤ සත්වයේ පුද්ගලයෙක් ගැන. අසඤ්ඤ සත්ත්ව පුද්ගලයාට අනාගතයේදී ඒ භවයේ අපි හිතමුකෝ ඔන්න අසඤ්ඤ සත්ත්වයේ ඉපදිච්ච පුද්ගලයා. හරි? ඉපදිච්ච පුද්ගලයා ගත්තොත් අපිට එයාගේ අනාගතය කියලා ඒ භවයේම චුත වෙන අවස්ථාව ගත්තොත් එතනදී රූපස්කන්ධය නිරුද්ධ වෙනවා. හැබැයි එයාට එතනදී වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. ඔව්. හරි. නමුත් ඒ අසඤ්ඤ සත්‍යයෙන් චුත වෙන පුද්ගලයා එතනින් නවතිනවද? නැහැනේ. ඊට පස්සේ ආපහු එනවනේ පංචවෝකාර භවයකටනේ. ඔව් ඒක හරි. එතකොට එයාට උනත් දැනට අසඤ්ඤ සත්‍ය ඉන්න පුද්ගලයාට උනත් ඒ භවයේදී වේදනාස්කන්ධයක් නිරුද්ධ වුනේ නැතුවට රූපස්කන්ධය නිරුද්ධ වෙනකොට සංසාරය ගත්තාම එයාට ඒ රූපස්කන්ධත් නිරුද්ධ වෙනවා වේදනාස්කන්ධත් නිරුද්ධ වෙනවා. හරි? ඔව් ඒක තේරෙන ජයන්ත මහත්තයා මෙතනදී අස්ස කියලා ගන්නකොට අපි කිව්ව එක సంతානයක නිවන් දකිනකන් කොහේ හරි කාට හරි රූපස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒ වගේම වේදනාස්කන්ධයත් අනිවාර්යයෙන්ම කවදා නිරුද්ධ වෙනවා. ඒක මට තේරෙනවා. අනිත් එකට ගියාම පටලෝමෙට ගියාම ඒ තියරි එක නැතුව වෙනස් වෙන්නේ කොහොමද කියන එකයි මට දැනගන්න. මොකද මේ නිවන් දකින්නවා දැන් මේකෙන් හොඳ දෙයක් තමයි තේරුම් ගන්න. මේ يعني රූපේ නිරුද්ධ වුණා කියන එක මේ නිරෝධයට يعني නිවනට කෙලින්ම අදාළ වෙන්නේ නැහැ කියන එකනේ මෙතන කියන්නේ. ඔව් නිවන නෙවෙයි. දැන් අපි කියමුකෝ එක්කෙනෙක් මේ දැන් අපි කවුරු හරි එක්කෙනෙක් මම කියමු මම මැරුණා කියමුකෝ මෙතන මේකේ මැරුණට වේදනාස්කන්ධයක් ආයෙ කොහේ හරි තැනක පංචස්කන්ධයක් චතුෝකාරේ හරි පංචවෝකාරේ ඉපදිලා ආයෙ නිරුද්ධ වෙන්න පුළුවන් කියන එකනේ මේ අනුලෝමෙන් කියවේ. ඔව්. දැන් වේදනාස්කන්ධයට ගියාම වේදනාස්කන්ධේ පටිලෝමයට ගියාම යමකට වේදනාස්කන්ධය අතීතයේ නිරුද්ධ වෙනවා. හැබැයි ඒ සියලු දිනාටම අනාගතයේදී යම් කෙනෙකුට අනාගතයේ මේ දැන් මෙතෙන්දී බලන්න වෙන්නේ අනාගතයේදී වේදනාස්කන්ධේ නිරුද්ධ වන සියල්ලමනේ බලන්න වෙන්නේ මේ සම්නිට්ඨානය යටතේ. හරි? එහෙම බලනකොට කොටසක් ඉන්නවා අනාගතයේදී වේදනාස්කන්ධේ නිරුද්ධ වෙනවා. හැබැයි රූපස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙන්නේ නැති කට්ටිය ඉන්නවා. ඒකයි වෙනස.
අනාගතයේදී එතකොට අපි දැන් සන්නිට්ඨානේ එතකොට අපි ගන්නෙ රූපස්කන්ධයක් චතුෝකාරයේ විතරයි ඔතෙන්ට අයිති වෙන්නේ එහෙමනම් බැලුවාම. නෑ පංච නෑ සන්නිට්ඨානයට අයිති වෙනවා පංචවෝකාරය කට්ටියත්. ඕනේ පංචවෝකාරය අනාගතයේදී පංච වේදනාස්කන්ධ අයිති නිරුද්ධ වෙනවා. වෙනවනේ. ඔව්. අයිති වෙනවා. නමුත් ඉස්සරහට රූපස්කන්ධයක් නිරුද්ධ වෙන කට්ටියට නමුත් නොවන කට්ටියට අයිති වෙනවා චතුෝකාරය. එහෙමද? චතුවෝකාරයේ විතරක් නෙමෙයි චතුවෝකාරයේ තවත් කන්ඩිෂන්ස් තියෙනවා. චතුවෝකාරයේ පිරිනිවන කට්ටිය වෙන්න ඕනේ. ඒ කියන්නේ පස්චිම භාවිකව ඉපදිලා හරි එහෙම නැත්නම් අරූපේ ඉපදිලා අරූපේම පිරිනිවන කට්ටියට. එතකොට ඒගොල්ලන්ට අනාගතයේ වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවා. හැබැයි රූපස්කන්ධ නිරුද්ධ වෙන්නේ නැහැ. එතන රූපයක් නැහැනේ. ඒකයි එතන වෙනස වෙන්නේ. දැන් අරූපේ සාමාන්‍ය කෙනෙක් ගමුකෝ. අරූපේ පෘථග්ජනෙක්. අරූපේ පෘථග්ජනයක් ගත්තොත් එයාට අනාගතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවා. මේ රූපස්කන්ධත් අනාගතයේදී නිරුද්ධ වෙනවා. මොකද එයා ආපහු මේ පංචවෝකාර භවවල ප්‍රතිසන්දි ගන්නවානේ. හරි. ඒ අය ආපහු මේක දිගින් දිගට යනවා. නමුත් අර පස්චිම භවිකව ඉපදිලා හරි එහෙම නැත්නම් අරූපේ ඉපදිලා පිරිනිවෙන කට්ටියට වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවා අනාගතයේදී. හැබැයි රූපස්කන්ධ නිරුද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි මෙතන තියෙන වෙනස. දැන් අපිට අතන අර ඉස්සෙල්ල එකේදී රූපස්කන්ධයට අසඤ්ඤ සත්‍ය තිබුණාට ගන්න බැරි වුණේ අසඤ්ඤ සත්‍ය නිරෝධ මේ නිවන් දකින්නේ නැති නිසා. ඔව් ඒක අදාළ වුනේ නැත්තේ නේද? අදාළ වුනේ නැත්තේ. ඔව්. ඒක සම්නිච්ඡානයට ඔව් ඒක තමයි. ඒ විදිහට තමයි ගන්න. හරි. හොඳයි. එහෙමනම් ඊළඟ යමකේ කුමක් විය යුතුද? කාන්ති අක්කා? ඊළඟ යමකේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී අනාගත වාරේ අනුලෝම පුච්ඡාව ඕකාස වාරේ. බොහොම හොඳයි. මේකට මං ඔයගොල්ලන්ගේම උත්තරයක් බලාපොරොත්තු වෙනවා. යත්ත රූපක්ඛන්தோ නිරුජ්ජිස්සති තත්ත වේදනාක්ඛන්தோ නිරුජ්ජිස්සති. අපි යමු වෙනවා ගැමණු මහත්තයා ඉන්නවනේ. ගැමණු මහත්තයාට උත්සාහයක් ගන්න පුළුවන්ද? ඔබතුමාට පුළුවන් උත්සාහයක් ගන්න. යම් තැනක රූපස්කන්ධය අනාගතයේ නිරුද්ධ වේද එතන වේදනාස්කන්ධය අනාගතයේ නිරුද්ධ වන්නේද යත්. මොකද කියන්න පුළුවන්? කොහෙද රූපස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන්නේ? අනාගතයේදී ඒ තැන අනාගතයේදී වේදනාස්කන්ධයත් නිරුද්ධ වෙනවද ඒ හැම තැනම? අපිට ඇහෙන්නේ නැහැ. අපි එහෙමනම් චිරශ්‍රී මහත්මිය ඔබතුමියට උත්තරයක් දෙන්න පුළුවන් දෙයකට? යත්ත රූපක්ඛන්தோ නිරුජ්ජිස්සති යම් තැනක අනාගතයේ රූපස්කන්ධය නිරුද්ධ වේද එතන වේදනාස්කන්ධය නිරුද්ධ වේද යත්. එතකොට කොහෙද අනාගතයේදී රූපස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන්? භූමි මොනවද? භූමි වශයෙන් ගත්තොත් මොන භූමි වලද රූපස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන්? අනාගතයේ රූපස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන් අරූපයේ. අරූපී රූපයක් තියනවාද නිරුද්ධ වෙන්න? නෑ. අරූපයේ ඉපදෙනකොට මේ රූපස්කන්ධයක් නැහැ. දැන් මෙහෙමනේ ආපහු පොඩ්ඩක් මතක් තියාගන්න ඕනේ. මේ නිරුද්ධස හරි. මේක ඔළුවට දාගන්න ඇති දෙයක් තමයි නිරුද්ධ වෙන්නේ. නැත්තම් නිරුද්ධ වෙන්න බෑ කියන එක හොඳට හිතට ගන්න. එතකොට දැන් ආපහු අලුතෙන්ම හිතලා කියන්නේ කොහෙද රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්න පුළුවන්? ඒ කියන්නේ රූපස්කන්ධ තියෙන තැනකින් තමයි නිරුද්ධ වෙන්නේ. කොහෙද එතකොට රූපස්කන්ධ නිරුද්ධ වෙන්නේ? මොන භූමිවලද? රූපස්කන්ධය නිරුද්ධ වෙනවා අනාගතේ පස්චිම භවිකයන්. නෑ තැන් අහන්නේ. කොහෙද මොන භූමිවලද කියලා අහන්නේ. පුද්ගලියෝ නෙවෙයි අහන්නේ. යත්ත කියන්නේ මේ ස්ථානේ. ස්ථාන. එතකොට පුළුවන් අරූපයේ පස්චිම භවිකයන්ට පුළුවන්. නෑ පොඩ්ඩක් ඉන්න. නෑ. අපි මේ පුද්ගලියෝ ගැන කතා කරන්නේ නෑ මෙතන. හරි. රූපස්කන්ධය නිරුද්ධ වෙන්න නම් රූපස්කන්ධයක් තියෙන්න ඕනේ. අරූපේ ගන්න පුළුවන්ද එතකොට? බෑ. අරූපේ රූපස්කන්ධයක් තියෙනවද? නෑ. අරූපේ රූපස්කන්ධයක් නැත්නම් රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්නත් බෑ. තියෙන තැනකින් ඕනේ නිරුද්ධ වෙන්න. එතකොට කොහෙද අපි ගන්න? සංඤ්ඤ සත්‍යය හොඳයි.
අසඤ්ඤ සත්‍යවන්ට මේ සත්‍යවන්ට නෙමෙයි රූපස්කන්ධයක් පුද්ගලයෝ තියෙනවා නෙමෙයි. නෑ අනාගතේ පුද්ගලයෝ කවදා හරි ඒ භූමියෙන් නිරුද්ධ වෙනවා. නෑ පුද්ගලයෝ ගැන නෙමෙයි කතා කරන්නේ. යත්ත අසඤ්ඤ තල තැන අසඤ්ඤ භූමිය. අසඤ්ඤ සත්ත්ව භූමිය හරි ඔව්. වෙන කොහෙද රූපස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන් අනාගතයේ? අසඤ්ඤ සත්‍යයන්ගේ පංචවෝකාර අනාගතේ රූපස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන් පංචවෝකාරයේ පස්චිම භවිකයන්ට. මේ ආයේ පුද්ගලයෝ ගවන්න එපා. දැන් මේ භූමියමයි අහන්නේ. පංචිම තේරුම් ගන්න. මේ කොහෙද පංචවෝකාර භූමියේ පුළුවන්. පංචවෝකාර භූමියත් පුළුවන්. හොඳයි බොහොම පුළුවන්. හොඳයි. එතකොට අරූපේ මේ පංචවෝකාර භූමියේ තමයි එතකොට අනාගතයේදී රූපස්කන්ධය අරූපේ නිරුද්ධ නෙමෙයි අසඤ්ඤ සත්‍ය. මම වෙන්නේ. වැරද්දල වචන කිව්වේ අරූපේ නෙමෙයි අසඤ්ඤ සත්‍ය. ඔව් අසඤ්ඤ ඒක වෙනකොට සත්‍ය. ඔව් දැන් මෙහෙමයි. දැන් මේ මේකයි චතුවෝකාර කියන්නේ නාම විතරයිනේ. එතකොට අපිට මෙතන ගන්න වෙන්නේ පංචවෝකාරේයි අසඤ්ඤ සත්‍යයේ තමයි රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ. හරි? අනාගතේ නිරුද්ධ වෙන්නේ. ඒ තැන් දෙක ගත්තාම පංචවෝකාරයයි අසඤ්ඤ සත්‍යයයි ගත්තාම ඒ තැන් දෙකෙන්ම වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවද නැත්නම් ඒකේ වෙනසක් තියෙනවද? නිරුද්ධ වෙනවානේ මොකද රූපස්කන්ධය වේදනාස්කන්ධය එකට නිරුද්ධ වෙන්නේ කොහොමද රූපස්කන්ධ කොහෙද මෙහෙම වෙන්නේ? අසඤ්ඤ පංචවෝකාරයේ පස්චිම භවිකයන්ගේ අනාගතයේ නෑ දැන් මෙහෙමයි පොඩකින්. අභූමි දැන් අපි හොඳට තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා. අපි මේ යත්ත කියලා කතා කරනකොට පුද්ගලයෙක් ගවන්න බෑ අපිට. මේ තැන ගැන කතා කරන්නේ. තැන ගැන. ලංකාවේ, ඉන්දියාවේ ඔය වගේ අපි තැන් ගැන කතා කරනවානේ. ඒ තැන් ගැන කතා කරනවා වගේ තමයි අපිට මෙතන පංචවෝකාරේ අසඤ්ඤ සත්‍ය අන්න එහෙමයි අපි කතා කරන්නේ. මෙතන කිසිම පුද්ගලයෙක් ගැන කතා කරන්නේ නැහැ. හරි? එතකොට අපි දන්නවා මේ රූපස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙන්නේ පංචවෝකාරේ නිරුද්ධ වෙනවා. හරි? ඊට පස්සේ අසඤ්ඤ සත්‍යේ නිරුද්ධ වෙනවා. හරි? අසඤ්ඤ සත්‍ය රූපස්කන්ධය අනාගතයේ නිරුද්ධ වුණා වෙනවා. වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවද අසඤ්ඤ සත්‍යේ? ස්කන්ධය නිරුද්ධ වෙනකොට අසඤ්ඤ සත්‍යයේ ස්කන්ධ කියලා ඒකේ නෑනේ වේදනාස්කන්ධය අසඤ්ඤ සත්‍යයන්ගේ. එහෙමනම් නිරුද්ධ වෙනවද අනාගතයේදී වේදනාස්කන්ධයක්? වේදනාස්කන්ධයක් එතන නැහැ. නැත්තම් නිරුද්ධ වෙනවද කියලා මම අහන ඊළඟ ප්‍රශ්නේ. නැති ඒක දෙයක් නිරුද්ධ වෙලානේ තියෙන්නේ. අපිට පොඩ්ඩක් මේක තේරුම් ගන්න වෙනවා. අපි හොඳයි ශ්‍රීමති මහත්මියට යොමු වෙනවා මේක පොඩ්ඩක් අපිට විස්තර කරලා දෙන්න පුළුවන්ද? ඔව් මේක අපි ඊයේත් කතා කරා. එතකොට යත්ත රූපස්කන්ධෝ නිරුද්ධිස්සති. යත්ත යම් තැනක රූපස්කන්ධය නිරුද්ධ වෙයිද? එතකොට රූපස්කන්ධය යම් තැනක නිරුද්ධ වෙන්න නම් ඉපදිලා තියෙන්න ඕනේ නිරුද්ධ වෙන්න. නිරුද්ධ වෙවි ගිහිල්ලා පහළ වෙන්නේ නැහැ නේ තැනක. එහෙමනම් ඉපදිලා තියෙන එකක් තමයි පහළ වෙන්නේ. රූපස්කන්ධය පහළ වෙන්න පුළුවන් පංචවෝකාරේ පුළුවන් අසඤ්ඤ සත්‍යේ පුළුවන්. එතකොට අපිට මේ සම්නිට්ඨානය ගැන කතා කරන්න පුළුවන් අසඤ්ඤ සත්‍යයයි පංචවෝකාරයයි ගැන පමණයි. අපි කොහෙත්ම අරූපය ගැන මේ පදේට කතා කරන්නේ නැහැ. එතකොට අපි හිතන්න ඕනේ අසඤ්ඤ සත්‍යයයි පංචවෝකාරයයි බැලුවහම ඒ දෙකේ රූපස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන්. අනාගතයේ ඕන දවසක නිරුද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ දෙකම සම්නිට්ඨානෙට ගැලපෙනවා. ඊළඟට බලන්න ඕනේ සංසයට මේ පද දෙකෙන් යම් කිසිවක් නොගැලපෙනවද? මොකද වේදනාස්කන්ධය නිරුද්ධ නොවන තැනක් තියෙනවද එතන? එතකොට වේදනාස්කන්ධය නිරුද්ධ නොවෙන්න නම් ඒ වේදනාස්කන්ධය පහළ නොවන තැනක් වෙන්න ඕනේ නිරුද්ධ නොවෙන්න. එතකොට රූපස්කන්ධය තිබිලා රූපස්කන්ධය විතරක් නිරුද්ධ වෙන තැනක් හොයාගන්න ඕනේ. එතකොට ඒක තියෙන්නේ පංචවෝකාරේ නෙමෙයි. පංචවෝකාරේ නම් රූපස්කන්ධයත් එක්ක වේදනාස්කන්ධයක් තියෙනවා. ඒක වෙන්න බෑ. එහෙමනම් වේදනාස්කන්ධය නිරුද්ධ නොවන තැන නොගැලපෙන තැන වෙන්නේ අසඤ්ඤ සත්‍යය. එතකොට රූපස්කන්ධෝ නිරුද්ධිස්සති කියනකොට අසඤ්ඤ තලයේ නිරුද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒක අසඤ්ඤ තලයේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එතන නොවෙනවා. ඒක නිසා පළවෙනි කොටසට අපි ගන්නේ සම්නිට්ඨානෙට ගැලපෙන සංසයට නොගැලපෙන එක විදිහට අසඤ්ඤ සත්‍යේ රූපස්කන්ධෝ නිරුද්ධිස්සති
නෝච තත්ත වේදනක්ඛන්தோ නිරුද්ධිස්සති ඉති කියලා. බොහොම හොඳයි. ඒ කියන්නේ ඔව් ඊට පස්සේ දෙවෙනි පදේ වෙන්නේ ඊට පස්සේ දෙවනි පදයට වෙනකොට අපිට කියන්න වෙන්නේ පංචවෝකාරේ තත්ත පංචවෝකාරේ. එතකොට පංචවෝකාරේ රූපක්ඛන්தோ ච නිරුද්ධිස්සති වේදනක්ඛන්தோ ච නිරුද්ධිස්සති ඉති. පංචවෝකාරේ තත්ත රූපක්ඛන්தோ රූපක්ඛන්தோ ච නිරුද්ධිස්සති වේදනක්ඛන්தோ ච නිරුද්ධිස්සති ඉති. මම හිතන්නේ මේ වැරදි මේකක් මට ඇවිල්ලා තියෙන්නේ. මේ දෙවෙනි එක. හරිනේ? දෙවෙනි හරි. පදේ මම හිතන්නේ වැරදි මේකක්ම. ඔබතුමී කිව්වා හරි. මම මේ ඔව් දාලා තියෙන තැන පොඩි පංචවෝකාරේ වෙනසක්. රූපක්ඛන්தோ වෙන්න ඕනේ මෙතන. අන්න ඒක තමයි. රූපක්ඛන්தோ නිරුද්ධිස්සති රූපක්ඛන්தோ ච නිරුද්ධිස්සති වේදනක්ඛන්தோ ච නිරුද්ධිස්සති. ඕක මම කිව්වේ දැන් සන්නිට්ඨානිය දැකපු ගමන් පුංචි කොලයක ලියා ගන්න මේකේ ගැළපෙන දෙක. අනිත් එක කපලම දාන්න. දැන් මෙතන අරූපේ ගැන ලියන්නම එපා. එතකොට මොකද රූපක්ඛන්ධයක් ඉපදුනොත් විතරයි නිරුද්ධ වෙන්නේ. ඒක නිසා අරූපේ ගැන හිතන්නේ නැතුව අනිත් දෙක ලියන්න. අනිත් දෙක ලියලා බලන්න සංසයට නොගැලපෙන එක ඉස්සරහට ගන්න. එහෙමනේ අපි කතා වුනේ. ඔව්. එහෙම තමයි කරන්න ඕනේ. එතකොට සන්නිට්ඨානයට ගැළපෙන ඒවා විතරයි අපි සලකන්නේ. ඒකෙන් මොනවද සංසයට නොගැලපෙන්නේ මොනවද සංසයට ගැලපෙන්නේ කියලා දෙක වෙන් කරගන්න එක තමයි කරන්නේ. එතකොට හොඳට මතක තියාගන්න හොඳ අධ්‍යයනයක් නෑ. ඒක ඇත්තටම මේ වෙනකොට මතක තියෙන්නත් ඕනේ අපි මේ කරන විදිහට. පංචවෝකාරය කියනකොට වෝකාර කියලා කියන ස්කන්ධ. එතන රූපයක් තියෙනවා ඒ වගේම නාමස්කන්ධ හතරක් තියෙනවා. ස්කන්ධ පහම තියෙනවා පංචවෝකාරේ. අපි අසඤ්ඤ සත්‍ය හඳුනන්නේ ඒකවෝකාර කියලා. එතන තියෙන එකම ස්කන්ධයයි ඒ තමයි රූපස්කන්ධය. හරි? ඊට පස්සේ අපි අරූපය කියලා හඳුන්වන තැනට අපි කියනවා චතුවෝකාරය කියලා. ඒ කියන්නේ ස්කන්ධ හතරයි තියෙන. එතන රූපේ නෑ. අරූප කියන වචනයෙන්ම දැනගන්න එතන රූප නැති තැනක් ගැන තමයි කතා කරන්නේ කියලා. ඉතින් මේ වචන වල හොඳ පැහැදිලිකමක් තියෙන්න ඕනේ. ඒක හොඳට දරා ගන්නත් උත්සාහයක් ගන්න. එතකොට අපිට මේව විස්තර කරගන්න ලේසියි. හොඳයි. දැන් මේකේ මොන හරි කාට හරි නොතේරුණු තැනක් තියෙනවද? අනිත් එක තමයි දැන් මම යත්ත කියන දෙවනි එකේදී යත්ත කියන තැනදී හිතන්න ඕනේ පස්චිම භවිකාණං පරිනිබ්බන්තාණං ඒගොල්ලෝ හිතන්න ඕනේ පොළව ඒ භූමිය විතරයි හිතන්න ඕනේ. භූමිය විතරයි හිතන්න ඕනේ. හැබැයි සමහර තැන්වලදී එනවා දැන් අසඤ්ඤ සත්වයේ අසඤ්ඤ ඒ වගේ ඇත්තටම භූමිය විතරයි මෙතන යත්ත කියනකොට හිතන්න ඕනේ. වෙන දෙයක් කිසිම දෙයක් හිතන්න එපා. භූමිය විතරක් හිතන්න. අසඤ්ඤ තලය. ඔව්. අසඤ්ඤ තලය. ඔව් අසඤ්ඤ සත්‍ය කියන අසඤ්ඤ තලය. පංචවෝකාරය කියන්නේ පංචවෝකාර භූමිය. හොඳයි. මේකෙදී එතකොට දැන් ඊළඟට අපිට ලැබෙනවා මේ අනුලෝම ඕකාස යමකේ පටලියම පුච්චාව. ඒක කොහොමද අපි කියන්නේ? යත්ත වාපන. මෙතනට මේ වාපන කියන එකක් එනවා. යත්ත වාපන වේදනාඛන්தோ නිරුද්ධිස්සති තත්ත රූපක්ඛන්தோ නිරුද්ධිස්සති इति. හරි? යත්ත වාපන වේදනාඛන්தோ නිරුද්ධිස්සති තත්ත රූපක්ඛන්தோ නිරුද්ධිස්සති इति. ඒ කියන්නේ යම් තැනක වේදනාස්කන්ධය අනාගතයේ නිරුද්ධ වේ නම් එහි රූපස්කන්ධය නිරුද්ධ වේද කියලා අහන්නේ. දැන් එතකොට යලි යම් තැනක වේදනාස්කන්ධය නිරුද්ධ වේද එහි රූපස්කන්ධය නිරුද්ධ වේද කියලා අහනවා. එතකොට හේමන්ත මහත්මියත් සම්බන්ධ වෙලා නැද්ද? අනේ මට කියන්න බැරි වුණා එතුමිය මාසයක් විතර මේ ප්‍රතිකාරවලට යනවා මහත්තයා මේ වෙලාවට එයා දාගෙන තියෙනවා අපේ ඉස්සෙල්ලා වෙලාවට ගැලපෙන විදිහට අපි වෙලාව වෙනස් කරානේ දැන් එයාට මේ මාසේ සම්බන්ධ වෙන්න බෑ ඒක අපි කවර් කරනවා හවසට අනේ හොඳයි එහෙම කරන්න. එහෙමනම් අපි විජිත මහත්මිය ඉන්නවා. විජිත මහත්මිය ඉන්නව නේද? විජිත මහත්මිය ඔබතුමියට පුළුවන් ද අපිට උදව්වක් කරන්න මෙතනදී මේ කොහෙද වේදනාස්කන්ධ නිරුද්ධ වෙන්නේ කියන එක අපිට පැහැදිලි කරන්න අනාගතයේ නිරුද්ධ වෙනවා නම් ඒ කොහෙද දැන් යත්ත කියලා යහන්නේ භූමියනේ යහන්නේ කොයි භූමිය වලද වේදනාව නිරුද්ධ වෙන්න පුළුවන් ඇහුන්නේ ආයි කියන්නේ අරූප ඔව් අරූපේ පුළුවන් තව තියනවද ඇහුන්නේ මයික් එක මියුට් වුණානේ
විජිතා මහත්මිය මෙතන කතා කරන හදනකොට මියුට් වෙනවා. ඔව් මයික් ඔහොම මයික් කතා එක කරන්න මියුට් දැන් ඇහෙනවා. දැන් ඇහෙනවා අර කියන්න. ආයි ගියා පව් වැඩේ. ඒක එයා තට්ටු කරනවත් දන්නේ ඕ හරි. මේ මයික් එක මියුට් වෙනවනේ. දැන් හරි කියන්න බලන්න. වේදනා ස්කන්ධය කොයිද නිරුද්ධ වෙන්න පුළුවන් කිව්වේ? ආයිත් ගියා. හරි. එහෙමනම් අපි දැන් හරි කියන්න විජිත කියන්න. මහත්මිය කියන්න. අරූපේ වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා. ඔව් වෙන කොයිද නිරුද්ධ වෙන්න පුළුවන් වේදනා ස්කන්ධය? අරූපේ වේදනා පංචවෝකාරයේ වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා. අන්න හරි. එතකොට මේ යත්ත කියලා ගන්නකොට මේ වේදනා ස්කන්ධ තියෙන තැනක එපා නිරුද්ධ වෙන්න නේද? එහෙමනම් පංචවෝකාරයේයි චතුවෝකාරයේ කියන රූපේ තමයි පුරවන්නේ වේදනා ස්කන්ධ නිරුද්ධ වෙන්න අනාගතයේදී. ඒ තැන් දෙකේම රූපස්කන්ධය ඒ තැන් දෙකේම රූපස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවද? නැත්නම් ඒකේ වෙනසක් තියනවද ওই තැන් දෙකේ? විජිතා මහත්මිය උත්සාහයක් ගන්න. රූපස්කන්ධය නිරුද්ධ නොවන්නේ නොවේ. කොහෙද? කොහෙද? අරූප ලෝකේ අරූපේ අරූපේ. අන්න හරි. අරූපේ රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ නේද? පංචවෝකාරය පංචවෝකාරය මොකක්ද? පංචවෝකාරයේ වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා. රූපස්කන්ධයත් නිරුද්ධ වෙනවා. රූපස්කන්ධයත් නිරුද්ධ වෙනවා. කොහොම හොඳයි. කොහොම හොඳයි. ඔන්න අපිට උත්තරේ හම්බුණා. කොහොමද? අරූපේ තත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධිස්සති නොච තත්ත රූපස්කන්ධෝ නිරුද්ධිස්සති. හරි? අරූපේ එහි වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වේ. නමුත් එතන රූපස්කන්ධය නිරුද්ධ නොවේ. නොච තත්ත රූපස්කන්ධෝ නිරුද්ධිස්සති. හරි? අරූපේ රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද නිරුද්ධ වෙන්න නම් රූපස්කන්ධයක් තියෙන්න ඕනේ. අපි දන්නවා අරූපය කියන්නෙම රූපයක් නැති හින්දා. රූපයක් නැති නිසා තමයි අරූපය කියලා කියන්නේ. ඒකින්ද නිරුද්ධ වෙන්නෙත් නැහැ. හරි. එතකොට සංසයට ගැලපෙන්නේ නැහැ. හැබැයි සම්නිට්ඨාණයට ගැලපෙන අරූපය කියන එක සම්නිට්ඨාණයට ගැලපෙනවා. මොකද වේදනාස්කන්ධය නිරුද්ධ වෙන තැනක්. නමුත් සංසය අහන්නේ රූපස්කන්ධය නිරුද්ධ වෙනවද කියලානේ. එතකොට රූපස්කන්ධය නිරුද්ධ නොවන තැනක් හින්දා අනාගතයේදී එතකොට සංසයට නොගැලපෙන පදේ අපි ඔන්න කලින් කිව්වා. දෙවෙනි එකේදී පංචවෝකාරය කියන්නේ සම්නිට්ඨානයට ගැලපෙන තැනක්. වේදනාස්කන්ධය නිරුද්ධ වෙන තැනක්. පංචවෝකාරයේ තත් වේදනාස්කන්ධෝච නිරුද්ධිස්සති රූපස්කන්ධෝච නිරුද්ධිස්සති. මොකද පංචවෝකාරයේ වේදනාස්කන්ධයත් අනාගතයේදී නිරුද්ධ වෙනවා. ඒ වගේම රූපස්කන්ධයත් අනාගතයේදී නිරුද්ධ වෙනවා. මේ ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවද? හොඳයි. එහෙනම් අපි හරි මේ අපි ගියේ පටිලෝම පුච්චාවට. දැන් ලක්ෂ්මී මහත්මිය කියන්නේ අපිට ඊළඟ යමකේ මොකද්ද? ඊළඟ යමකේ වෙන්න ඕනේ ඔව්. අනාගත වාරයේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී පුද්ගල ඕකාශ වාරයේ අනුලෝම පුච්චා වෙන්න. පුද්ගලෝකාස වාරේ අනුලෝම පුච්චාව. හරි. එතකොට යස්ස යත්ත රූපක්ඛන්தோ නිරුජ්ජිස්සති තස්ස තත්ත වේදනාක්ඛන්தோ නිරුජ්ජිස්සතිති. කාන්තයක් කරන්න පුළුවන්ද මේක පොඩ්ඩක් විස්තර කරන්න මොකද්ද මේ අහන්නේ කියලා? අහන්නේ යමෙකුට යම් තැනක රූපස්කන්ධය නිරුද්ධ වේ නම් ඕහට එතන වේදනාස්කන්ධය නිරුද්ධ වේද කියලා තමයි අහන්නේ. හරි. එතකොට කාට කොතනද රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ? තනයි පුජ්‍යලයා මෙතන දෙකම අහනවා නේද? ඒක නිසා රූපස්කන්ධය නිරුද්ධ වෙනවා අසඤ්ඤ සත්ත්වයේ අයට. අසඤ්ඤ තලයේ අයට. අසඤ්ඤ තලයට නිරුද්ධ වෙනවා. රූපස්කන්ධය නිරුද්ධ වෙනවා. හරි. ඒ වුණාට තස්ස තත්ත්ව වේදනාස්කන්ධෝ නිරුද්ධස්සති इति කිව්වහම ඒකට එතන ඔහුට ඕහට වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද එතන වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ නේද? ස්කන්ධයක් නැහැ එතන ඒකවෝකාර නිසා.
හරි. හරි. ඊට දෙවෙනි කොටස තමයි තවත් පුළුවන් පංචවෝකාරයේ ඉන්න අයකට හ්ම්. රූපස්කන්ධයත් එතන නිරුද්ධ වෙනවා. එයාට අනාගතය වේදනාස්කන්ධයත් නිරුද්ධ වෙනවා. අනාගතය නිරුද්ධ වෙනවා නේ. අනාගතේ නිරුද්ධ වෙනවා. හොඳයි. බොහොම හොඳයි. එච්චරයි නේද අපිට ගන්න පුළුවන් මේ යස්ස ඔය තත්ත්ව එච්චරයි රූපස්කන්ධ ඒකට නිරුද්ධ ගන්න කියන. පුළුවන් තැන් තියෙන්නේ එච්චරයි. හරි. හොඳයි. අසඤ්ඤ සත්තානං තේසං තත්ත්ව රූපක්ඛන්தோ නිරුද්ධිස්සති නෝච තේසං තත්ත්ව වේදනාක්ඛන්தோ නිරුද්ධිස්සති. ඊළඟට කියනවා පංචවෝකාරාණං තේසං තත්ත්ව රූපක්ඛන්தோච නිරුද්ධිස්සති වේදනාක්ඛන්தோච නිරුද්ධිස්සති කියලා කියනවා. හරි? හොඳයි. මේක පැහැදිලිද? මේකේ මොන හරි ප්‍රශ්න තියෙනවද? මුදටම පැහැදිලි ඒක. හොඳයි. එතකොට මේ මෙන්න මේ සන්නිට්ඨානයට ගැලපෙන දෙන්නෙක් ඉන්නවනේ. ඒ තමයි අසඤ්ඤ සත්‍යයේ ඉන්න පුද්ගලයයි ඒ අසඤ්ඤ සත්‍යය දැන් බලන්නකෝ අසඤ්ඤ සත්‍යයේ ඉන්න පුද්ගලයා කියවම අපි තැනත් කියනවා පුද්ගලයාත් කියනවානේ. අසඤ්ඤ සත්‍ය කියන කොටස ගන්නවා. අසඤ්ඤ සත්වයන් වූ ඔවුන් මෙතන ඇත්තටම කියන්නේ පාලියෙන් කියන තේරුම තමයි අසඤ්ඤ සත්වයන් වූ ඔවුනට අසඤ්ඤ සත්වයේ වූ ඔවුනට. හරි? ඔව්. ඒතර තැනත් කියනවා පුද්ගලයාත් කියනවා. ඔවුනට කියලා කියනවනේ. හරි? ඒ විදිහ තමයි ගන්න. දැන් මෙතන පංචවෝකාරයේ ඔවුනට එතන එහි රූපස්කන්ධයේද නිරුද්ධ වන්නේය වේදනාස්කන්ධයේද නිරුද්ධ වන්නේ කියලා කියන්න පුළුවන්. හොඳයි. ඊළඟට මේකේ පච්චනීකය කාට හරි කියන්න පුළුවන්ද? නෑ මේකේ පටිලෝමේ නේද? මේකේ ඔව් අනුලෝම පටිලෝම සෝරි. ඔව් පටිලෝම. පච්චනීකය පටිලෝමේ. පටිලෝමේ මොකද්ද වෙන්න ඕනේ? ප්‍රශ්නේ මොකද්ද වෙන්න ඕනේ? වෙන්න ඕනේ යස්සවාපන යත්ත වේදනාඛන්தோ නිරුජ්ජස්සති තත්ත තස්ස රූපස්කන්ධෝ නිරුජ්ජිස්සති තස්ස තත්ත රූපක්ඛන්தோ නිරුජ්ජස්සති. හරි? යස්සවාපන යත්ත වේදනාක්ඛන්தோ නිරුජ්ජිස්සති තස්ස තත්ත රූපක්ඛන්தோ නිරුජ්ජිස්සති. එතකොට මෙතනදී අහනවා යමෙකුට යම් තැනක වේදනාස්කන්ධය අනාගතයේ නිරුද්ධ වන්නේද ඕහට එතන රූපස්කන්ධය නිරුද්ධ වන්නේද කියලා අහනවා. මොකද හිතන්නේ? මෙතනත් අර කලින් එකත් පොඩ්ඩක් මතක කරගන්න. අපි අර මුලින්ම පුද්ගල කතාවේදී කියපු දේවල් චුට්ටක් මතක තියාගන්න. කොහොමද කියන්නේ? ඔව් එහෙමනම් එතනත් ගන්න වෙන්නේ දැන් ඉස්සෙල්ලා අපි බලන්න ඕනේනේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙන තැන්. ඔව් කොහෙද නිරුද්ධ වෙන්නේ? එතකොට නිරුද්ධ වෙන්න පුළුවන් චතුවෝකාර භවෙයි පංචවෝකාර භවෙයි විතර. අරූපේ නිරුද්ධ අරූපේ හරි. ඔව් චතුවෝකාර කිව්වෙත් අරූපේමයි. අරූපේ නිරුද්ධ වෙන්න පුළුවන් අනාගතයේදී නේද? ඔව්. පංචවෝකාරෙත් අනාගතයේදී නිරුද්ධ වෙන්න පුළුවන්. නේද? එතකොට එහි කියලා අහන මෙතන. හරි එතකොට එහි ඒ දෙකෙන් ගත්තාම කොතනද අනාගතයේදී රූපස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන් කොතනද අනාගතයේදී රූපස්කන්ධය නිරුද්ධ වෙන්න බැරි? ඔව් අනාගතේ රූපස්කන්ධය නිරුද්ධ වෙන්න බැරි මේ අරූපතරේ චතුෝකාරේ. අන්න හරි. හරි. පංචවෝකාරේ පුළුවන්. පංචවෝකාරේ පුළුවන්. එතකොට අරූපේ ඉන්න අයට අනාගතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවා. හැබැයි ඒ අයට රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ නේ අනාගතයේදී. පංචවෝකාරයේ ඉන්න අයට අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. රූපස්කන්ධයත් නිරුද්ධ වෙනවා. රූපස්කන්ධයත් නිරුද්ධ වෙනවා. හරි. බොහොම හොඳයි. ඒක තමයි දෙවෙනි පදයට එන්න ඕනේ එතකොට නේද? ඔව්. අතර බලන්න අරූපානන්තේ සංතත්ත වේදනාක්ඛන්தோ නිරුද්ධිස්සති නෝච තේ සංතත්ත රූපක්ඛන්தோ නිරුද්ධිස්සති. ඒක හරියනේ පැහැදිලිනේ. අරූපේ ඕනට එහි වේදනාස්කන්ධය අනාගතයේ නිරුද්ධ වේ. නමුත් එහි ඕනට එහි රූපස්කන්ධය නිරුද්ධ නොවේ. එතන රූපස්කන්ධයක් නැහැ නේ නිරුද්ධ වෙන්න අනාගතයේපත් නේද? ඊළඟට පංචවෝකාරයේ ඕනට එතන එහි වේදනාස්කන්ධයද නිරුද්ධ වේ රූපස්කන්ධයද නිරුද්ධ වේ අනාගතයේ. හරි? මේක පැහැදිලිද නැත්නම් ප්‍රශ්න තියෙනවද මොන හරි?
පැහැදිලිද? පැහැදිලි සාකච්ඡා. හොඳයි. එහෙමනම් මම ඔබතුමියට තමයි ඊළඟට යමු වෙන්නේ. දැන් අපි පච්චනීක පුද්ගලෝකාස කරාට පස්සේ ඊළඟට මොකටද යන්න වෙන්නේ අපිට? කාන්ති අක්කා? දැන් කියන්න වෙන්නේ මේ සෝරි මේ පච්චනීක නෙවෙයි. මේක නෙමෙයි පච්චනීක නෙවෙයි. පච්චනීක. ඊළඟ එක පච්චනීක. මම පච්චනීක එක ඊළඟ එක. දැන් මේ පටන් ගන්න පච්චනීක. දැන් තමයි පටන් ගන්න. මම කොතනද කොහොමනේ නීතර එතකොට ටිකක් නීතර වාරයේ අනාගත වාරයේ කියන්න මේක බලන්න. ඔව් අනාගත වාරයේ පච්චනීකයේ පුද්ගල වාරයේ අනුලෝම පුච්ඡාව රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී. හොඳයි. අපි බලමු මේකට ස්ලයිඩ් ෂෝ එකට ගිහිල්ලා. එතකොට ප්‍රවෘත්ති නිරෝධ වාරයේ අනාගත වාරයේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී පච්චනීක පුද්ගල වාරයේ අනුලෝම පුච්ඡාව. එතකොට පච්චනීක කියනකොටම අපි දන්නවා අපි දැන් නිරෝධ වාරය ගන්නකොට න නිරුද්ධිස්සති කියලා තමයි එන්නේ. නිරුද්ධ නොවන්නේ නම් අර කලින් අපි කිව්වේ නිරුද්ධ වන්නේ නම් නේ. දැන් මෙතනදී මේ පච්චනීක වෙනකොට නොවන්නේ නම් නොවන්නේද? නොවන්නේ නම් නොවන්නේද කියන එක තමයි මේ පච්චනීක කියලා කියන්නේ. දෙකම නෙගටිව් වගේ. එතකොට යස්ස රූපක්ඛන්தோ න නිරුද්ධිස්සති තස්ස වේදනාක්ඛන්தோ න නිරුද්ධිස්සති इति. යමකුහට රූපස්කන්ධයේ අනාගතයේ නිරුද්ධ නොවේද ඔහුට වේදනාස්කන්ධයේ අනාගතයේ නිරුද්ධ නොවේද කියලා අහන්නේ. දැන් මේකත් පොදු වශයෙන් ගන්න එකක්. පොදු වශයෙන් ගන්න එකක්. කොහොමද අපි කතා කරන්නේ? කාටද අනාගතයේදී රූපස්කන්ධය නිරුද්ධ නොවන්නේ? ඒ වගේම එයාට අනාගතයේදී වේදනාස්කන්ධයත් නිරුද්ධ නොවෙනවද කියන එක කතා කරන්න වෙනවා. කොහොමද කතා කරන්නේ? මෙතන ජයන්ත මහත්තයා දැන් මුළු සසරම ගත්තාම න නිරුද්ධිස්සති කියලා කියන්න බෑ. ඒ නිරුද්ධ නොවන කෙනෙක් නෑනේ එහෙම බැලුවා. පංච ස්කන්ධය හටගත්තොත් අනිවාර්යයෙන්ම නිරුද්ධ වෙනවනේ. දැන් මේකෙන් තේරෙන්නේ හටගන්නේ නැහැ කියන එකද? අනිත් විදියට. පොඩක් කියන තව තියෙනවා. තව මේක හොයන්න ඕනේ. දැන් අපි අර බලන්න ආපහු යන්න අපි අර මේ මුලින්ම කතා කරපු තැනට යන්න. දෙවෙනි එකේ පළවෙනි එකේ ඔන්න හරි. මොකද්ද? ඇහුන්නේ 14 නේද? අනුලෝම පුච්ඡාවේ දෙවෙනි ප්‍රශ්නේ කතා කරපු එකට මේකට සම්බන්ධයි ලක්ෂ්මී මහත්මිය. ඔය එක දැන් පොඩ්ඩක් හිතන්න ඕනේ. මේකේ අහන්නේ යම් කෙනෙකුට න නිරුද්ධිස්සති යම් කෙනෙකුට රූපස්කන්ධය නිරුද්ධ නොවේද? අනාගතේ නිරුද්ධ නොවේද? හරි. එතකොට අනාගතයේදී නිරුද්ධ නොවන්න පුළුවන් කාටද? කියන්නේ රූපස්කන්ධයක් නොලබන කෙනෙකුට නේ නිරුද්ධ වෙන්නේ නැත්තේ නේ. ඔව් ඒක තමයි. එහෙමනම් ඉතින් අනාගතයේ රූපස්කන්ධ නොලබන කට්ටිය ඉන්න බැරිද? පුළුවන්. පුළුවන් නිවන් දකින්න කට්ටිය. අන්න හරි. ට්‍රැක් එක හරි. වෙන කවුරුත් නැහැ. එහෙමද? එහෙම බලන්න ඕනේ. හරි. ඔව්. එතකොට කොහේ නිරුද්ධ වෙන ආයතද? අරූපේ නිරුද්ධ. රූපස්කන්ධය නිරුද්ධ නොවෙන්නේ. රූපේ පස්චිම වෙන්නේ. මෙහෙම බැලුවාම මේ දැන් නිවන් දකින්න තැන් දෙකයිනේ තියෙන්නේ. පංචවෝකාරයයි චතුවෝකාරයයි. ඔව්. ඒතකොට මේ දෙකේම පස්චිම භවික කියලා ගන්න පුළුවන් එහෙමනම්. මම දන්නේ මම හිතනවා එහෙම පුළුවන්. අපි අර කලින් දෙවෙනි එකේ ගත්ත ටිකම මේකට එනවා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ දැන් අරූප භවයේ පස්චිම භවික උපදිච්ච කෙනෙකුටත් අනාගතේ රූපස්කන්ධයක් මේ වේදනාස්කන්ධයක් උපදින්න බෑ. නෑ. ඔන්න ආපහු වරද්ද ගත්ත දැන. සංසේ කතා කරන්නේ පස්සේ. ඉස්සෙල්ලා සම්නිට්ඨානය කතා කරන්න ඕනේ. සම්නිට්ඨානය කතා කරන්න. ඒ කියන්නේ සම්නිට්ඨානය මේක වේදනාස්කන්ධයනේ කතා කරන්නේ. හොඳට බලන්න ස්ක්‍රීන් එකේ.
හරි හරි රූපස්කන්ධය කතා කරන්නේ. එතකොට රූපස්කන්ධය කතා කරා. ඒක ෆෝකස් කරා. ඔව් අරූපයේ පස්චිම භවිකව උපදුනා නම් කෙනෙක් එයාටත් අනාගතේ රූපස්කන්ධයක් නිරුද්ධ නොවෙන්නේ රූපස්කන්ධයක් නොලබන නිසා. ඊට පස්සේ අරූපේ ඉපදිලා අර කිව්වනේ තලෙන් තලයට ගිහිල්ලා පරිනිර්වාණයටපත් වුණා නම් කෙනෙක් එයාට අනාගතේ රූපස්කන්ධයක් ලැබෙන්න විදියක් නැති නිසා එයාටත් නිරුද්ධ වෙන්න දෙයක් නැහැ නොලබනවා නම් එhmenan එයාත් අයිති වෙනවා. මේ නමුත් ඒ දෙක එතන රූපස්කන්ධයක් අයිති වෙන්නේ නැහැ. හැබැයි අරූපේ වේදනාස්කන්ධෝ කන්දයක් ඉතින් එතන පොඩ්ඩක් මට නෝචතේ සංවේදනාස්කන්ධ කිව්වහන් එතන වේදනාස්කන්ධය තියෙනවා. හැබැයි ඉතින් ඒක අනාගතේ නිරුද්ධ වෙන්න විදියක් නැහැනේ. එයාලා පිරිනවන් පානවා. එහෙමයි මට හිතෙන්නේ. මගේ ලොජික් එක හරිද මන්ද? ආයි කියන්නේ දැන් අරූපේ පස්චිම භවිකව ඉපදිලා කෙනෙකුට නිවන් දැක්කනම් එයාට නිරුද්ධ වෙන්න රූපස්කන්ධයක් නැහැනේ. ඒකෙන්ද රූප නිරුද්ධ නොවන්නේ කියලා ගන්න පුළුවන් එයාව. නිරුද්ධ නොවෙන කෙනෙක් හැටියට. එයාගේ රූපස්කන්ධය නිරුද්ධ නොවෙන කෙනෙක්. එතකොට අර කලින් කියපු විදිහට අරූපේ තලෙන් ඉපදිලා ඉඳලා තලෙන් තලයට ගිහිල්ලා යම් කෙනෙක් පිරිනවම් පෑවොත් එයාටත් අනාගතයේදී රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්න විදියක් නැහැනේ. හැබැයි යාට මේ වේදනාස්කන්ධකුත් අනාගතේ නිරුද්ධ වෙන්න බෑනේ. නිර්වේදනාස්කන්ධයක් නෑ. රූපස්කන්ධය නිරුද්ධ වෙනකොට රූපස්කන්ධයක් නැහැ. හැබැයි යාගේ වේදනාස්කන්ධය පිරිනවන් පානකොට තමයි නිරුද්ධ වෙනවා. එච්චරයි මට තේරෙන්නේ ලොජිකලි. හිතන්න තැනක්. ඔව්. තව කල්පනා කරනවා ශ්‍රීමති මහත්මිය මොකද කියන්නේ? අරූපේ ගැනද ඔබතුමිය කිව්වේ? මං කිව්වේ අරූපේ ගැන තමයි මුලින්ම කිව්වේ. අරූපේ ගැන තමයි කිව්වේ. ඔව් එතකොට අරූපේ ඉපදෙන අය අරූපේ පස්චිම භවිකව උපදින අයට එතන රූපස්කන්ධය නිරුද්ධ වන්නේ නැහැ. මොකද රූපස්කන්ධයක් නැති නිසා. වේදනාස්කන්ධය නිරුද්ධ නොවන්නේ නොවේ. වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන්. පස්චිම භවිකව උපදින අයනේ. ඔව් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම නිරුද්ධ වෙනවා. ඔව් නිරුද්ධ වෙනවනේ. ඒකයි මාත් ඒ විදිහට ලොජිකලි හිතේ. ඔව් හරි කියන්න. එච්චර තමයි ශ්‍රීමති මහත්මිය ටිකක් කියන්න. ඊළඟට අර ජයන්ත මහත්තයා වගේ අරූපේ ඉපදිලා ලෝකෙන් ලෝකෙට මේ විඥානං චේතන කිංචඤ්ඤයතන ගිහිල්ලා එහෙම ගිහිල්ලා පිරිනිවන් පාන වුණටත් රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. වේදනාස්කන්ධය නිරුද්ධ නොවන්නේ නොවේ. නිරුද්ධ වෙනවා කවදා හරි. පිරිනිවන් පාන මොහොතේ නිරුද්ධ වෙනවා. ඒකෙත් නිරුද්ධ වෙනවා. අර භවයෙන් භවයට යනකොටත් නිරුද්ධ වෙනවා. අර එක භූමියෙන් අනිත් භූමියට යනකොටත් නිරුද්ධ වෙනවනේ. ඔව් එතන චුතිය කියලා ගන්නවද මහත්තයා? චුතිය කියලා ගන්න පුළුවන්ද කියලා ගන්න. අරූපේ පුළුවන් එහෙම ගන්නවා. චුත වෙලා තමයි යන්නේ. සුද්ධාවාසෙත් එහෙමයිනේ. එහෙම අමාරු ප්‍රශ්න අහන්න එපා. ඒක ටිකක් කල්පනා කරන්න ඕනේ. ඒක මම නම් එහෙම තමයි හිතන්නේ. දැන් අරූපේ තලේ යනකොටත් චුත වෙනවත් වේදනාස්කන්ධේ නැත්නම් මේ අරූපයෙන් තලයෙන් තලයට ගිහිල්ලා පරිනිර්වාණය වෙනකොට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවද? ඔව් ඒක නෑ. මෙහෙමනේ. දැන් හිතන්නකෝ දැන් යම් කිසි කෙනෙක් ආකාසානං ඡායතනේ ඉන්නවා නම් එයාට ඒ ස්කන්ධ ටික එතනම නැති වෙනවනේ. ඒ කියන්නේ ඒ භවයේ කෙලවරදී ඒ ස්කන්ධ ටික නැති වෙලා අලුත් ස්කන්ධ ටිකක් නේ අනිත් තැන පහළ වෙන්නේ. එහෙනම් හරි. එහෙනම් එතන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. ඔව් අරමුණත් වෙනස්නේ. අරමුණත් වෙනස් එතන. පැහැදිලිවම අරමුණත් වෙනස්. අරමුණ වෙනස්නේ. ඔව්. හරි. එතකොට අපිට ගන්න පුළුවන් ඒ දෙකම නේද? ඒ කියන්නේ අරූපේ පස්චිම භවිකව යම් කෙනෙක් ඉපදුනා නම් ඉපදෙනවා නම් අනාගතයේදී. හරි? එයාට නෑ අපි අනාගතයේදී මේ දැන් ඉන්නවා නම් පස්චිම භවිකව ඉපදිලා කෙනෙක්. හරි. එයාට අනාගතයේදී රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ නැති හින්දා හැබැයි වේදනාස්කන්ධය ඒ පිරිනිවන් පාන මොහොතේ නිරුද්ධ වෙනවා.
ඒ කියන්නේ සංසයට ගැලපෙන්නේ නැහැ. සංසය අහන්නේ න නිරුද්ධිස්සති කියලානේ. එයාට නිරුද්ධිස්සති නේද? එයාට නිරුද්ධ වෙනවා. ඒ වගේම අරූපේ ඉපදිලා අරූපේම පිරිනිවන් පානවා. ඒ කියන්නේ අරූපේ යම්කිසි භවයක ඉපදිලා යම්කිසි තලයක ඉපදිලා එතනින් ඉහළට ගිහිලා එතනින් චුත වෙලා ඊළඟ තලයට යනවා. ඒත් අරූපේමයි. එහෙම ගිහිල්ලා යම්කිසි කෙනෙක් පිරිනිවෙනවා නම් එයාටත් රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. එයාට වේදනාස්කන්ධ අනාගතයේදී නිරුද්ධ වෙනවා. හරි. ඒත් අපි ඒ ටික කතා කරා. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? තව කාටද රූපස්කන්ධ නිරුද්ධ නොවන්නේ? අනාගතයේදී. වෙන කෙනෙක් නෑ නේද? අපිට ගන්න බැරිද මේ හැම දැන් පංචවෝකාරයේත් පස්චිම භවකයන්ට අනාගතයේ නිරුද්ධ වෙන්නේ නැහැ කියලා ගන්න බැරිද ජයන්ත? එතකොට සුද්ධාවාස අයිති වෙන්නේ. නෑ දැන් අපේ මනුස්ස ලෝකෙ නිරුද්ධස්සති කිව්වොත් එහෙම කියන්න බෑනේ. නිරුද්ධ නෑ මං කිව්වේ දැන් පිරිනිවන් පාන කට්ටිය අනාගතයේ නිරුද්ධ වෙන්නේ නැත්te උපදින්නේ නැති නිසා නිරුද්ධ වෙන්නේ නැහැ කියලා එහෙම හිතන්න බෑනේ. මෙතනදී හොඳ ලස්සනට කියලානේ අහන්නේ. විරුද්ධ හොඳ නොවන ලස්සනට විස්තර කරලා තියෙනවා මෙතනදී. අපි කතා කරපු එක තියෙනවා මෙතන. පච්චිම භවිකානං අරූපං uppajjantāනං. පස්චිම භවිකව අරූපී ඉපදෙන අයට රූපස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙන්නේ නැහැ. නමුත් වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවා. මේ උපදින අය ගැන කතා කරන්නේ. උපදින අය ගැන කතා කරනකොට එයාට චුත වෙන අවස්ථාව නැත්තම් පිරිනිවන් පාන අවස්ථාව අනාගතේ. හරි? මේ පස්චිම භවිකව උපදින්නානට හරි ගත්තාම එයාට රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැති කෙනෙක් අනාගතයේදී එයාට හැබැයි වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවා. මේ ඉපදෙන අවස්ථාව ගත්තාම පිරිනිවන් පාන අවස්ථාව අනාගතේ. ඒකින්ද ඒක ගැලපෙනවා. ඊළඟට යේච අරූපං uppajjitva parinibbāyissanti. අරූපේ ඉපදිලා අනාගතයේ පිරිනිවෙන අයට. අරූපේ ඉපදිලා අර තලෙන් තලයට ගිහිල්ලා හරි අනාගතයේ උපදින අයට රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. නැති හින්දා ඒ අයට වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවා. ඒ චුත වෙන ගානේ ඊට පස්සේ පිරිනිවෙන අවස්ථාවේ මේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒක තමයි නෝච තේ සංවේදනස්කන්ධෝ න නිරුද්ධිස්සති කියන්නේ. ඊළඟට කියනවා චවන්තානං තේසං රූපක්ඛන්தோ න නිරුද්ධිස්සති නෝච තේසං වේදනාක්ඛන්தோ න නිරුද්ධිස්සති කියලා. ඒ වගේම කියනවා මේ අරූපේ චුතවන්නන්හට. අන්න අපි කතා නොකරපු තැනක් ඒක. අරූපේ චුතවන්නන් ගත්තොත් ඒ අයට එතනත් මං හිතන්නේ මේ ඕක ඉස්සෙල්ල එකෙත් තිබුණ මහත්තයා මමත් ගත්තේ එහෙම තමයි. අරූපේ චුතවන්නන්. ඉස්සෙල්ල එකෙත් තිබුණ 14 මේ අරූපේ චුතවන්නන්ට රූපස්කන්ධය එතන නිරුද්ධ නොවේ. එතන නෙවෙයි නෙමේ. තස්ස විතරයි. චුතවන්නන්ට රූපස්කන්ධය නිරුද්ධ නොවේ. නමුත් කවදා හරි දවසක පුළුවන්නේ නෝච නිරුද්ධ නොවන්නේ නොවේ. හරි. ඊයේ කරානේ සිවිති මහත්මිය. මේ අරූපේ චුත වෙන අය මේ යන අරූපේ චුත වෙන අයට. පොඩින් චවන්තානං පොඩින් මේක හිතන්න ඕනේ තැනක්. කොහොමද මේ ඔබතුමී වුණට කියලා. චුතවන්නා වුණට. ඒ කියන්නේ ඕනම තැනක. ඕනම තැනක වෙන්න බෑනේ. ඕනම තැනක වෙන්න බෑනේ. නෑ නිරුද්ධිස්සති කියන්න බෑනේ. ඔව් අරූපේ චුත වෙන අයට විතරයි. එතන ප්‍රශ්නයක් තියෙනවා මට නම්. එතන අරූපෙන් තමයි එහෙමද ගත්නේ? එහෙමනේ ගත්නේ. ඔක්කොම එහෙම නම් අරූප වෙන්න ඕනේ නේද ජයන්ත මහත්මයා? සාමාන්‍ය අයට වෙන්නේ. ඔව් මේක හැබැයි ඔතන පංචවෝකාර දාන්න බෑනේ. ඔතන චවන්තානං වුන්ට දැන් අරූපේ ගැන කියාගෙන කෙනෙක් නැවිලා චවන්තානං චුතවන වුන්ට රූපස්කන්ධය නිරුද්ධ නොවේ. නමුත් එතන ඒ වෙලාවේ පොඩ කියලා මේ කතා කරන්නේ අනාගතේ. ඊට මෙතන අනාගතයේ වුණත් මේ රූප මෙතන චුත වෙන එක අරූපේ ගන්න පුළුවන් කියන්නේ දැන් අරූපේට යන්නේ සෝවාන් මාර්ගයට පත් වෙච්ච කෙනෙක්. එතකොට අරූපයේ එහෙම නොවන අය ඉන්නව නේද අරූපේ? දැන් ඔතන කියන්නේ සෝවාන් නොවිච්ච අයට වෙන්නේ නැති සාමාන්‍ය චුත වෙන අයට අරූපේ.
දැන් අපි කියන්නත් මෙච්චර බෑනේ. වෙලා එහෙම කිව්වනේ කියන්නත් අපි බෑනේ. පස්චිම භාවිකයෝ එහෙම කියලා. මේ නිකන් අය වෙන්නේ නැති. බෑනේ. ආයෙත් ඒ නැති. අයට කොහොමද අපි කියන්නේ අනාගතේ ඒක රූපස්කන්ධයක් ගන්න නිරුද්ධ වෙන්නේ නැහැ කියලා. මහත්තයා. ඔව් ඔබතුමා හරි. අන්න අවුනේ. ඒකනේ ඒකත් ඇත්ත. ඔව්. මේක ගන්න බෑ. අනාගතේ ඔව් මේ කොටස ගන්න බෑ. අනාගතේ නම් ගන්න බෑ මට නේද? තේරෙන හැටි මට තේරෙන හැටි නම් ගන්න බෑ කියලා මට තේරෙන්නේ. ඒ කියන්නේ දැන් අරූපේ චුත වෙන අයත් වර්ග ඉන්නවානේ. දැන් චුත වෙන්න පුළුවන් පරිනිර්වාණ වෙලත් චුත වෙන්න පුළුවන්. ඒ වෙන තලයකට ඒ යන භවයේදීම අනාගතයට ගන්න නෑ. තේසං රූපක්ඛන්දෝ. ඒ භවයේම කියන එකද? බෑ බෑ. නෑ එහෙම කියලා. ඔවුනට කියනකොට මෙතන මේ යස්ස තස්ස කියනකොට අපිට ගන්න වෙන මුළු සංසාරෙම ගන්න ඕන. සංසාරෙම ගන්න පුළුවන් නේ. එතකොට මේ වචනේ මේ ටික ගන්න බෑ අපිට. ශ්‍රීමති මහත්මිය අපි මේක පොඩ්ඩක් අපි බලමු මේ චුත වෙමින් ඉන්න අයට කිව්වත් ගන්න බෑ. යමක වචන මාර්ගය කොහොමද තියෙන්නේ? ඒක බලන්න පොඩ්ඩක්. වචන මාර්ගය කොහොමද තියෙන්නේ? මගේ ගානක් නෑ බලන්නකෝ. දැන් අරූපයෙන් චුත වෙන කොටස් ඉන්නව ගොඩක් නේද? අරූපයෙන් චුත වෙන කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ මොනවා වුණත් අම්ම චුත මේ වෙලා දැන් මුළු සංසාරයේම දිහා බලනකොට මෙතන තව ටිකක් සොයා බැලිය යුතු අපි දැනට කියමු මෙතන තව ටිකක් සොයා බැලිය යුතු තැනක් කියලා මට හිතෙනවා මේක ගන්න අමාරුයි කියලා දැනට මගේ මේ හිතන විදිහට සමහර විට යමක වාචනා මාර්ගයේ දක්වලා ඇති කොයි විදිහට දෙයක් ගලපන්නේ කියලා මට නම් මෙතන ගලප ගන්න අමාරුකමක් තියෙනවා සංසාරේම ගන්න නිසා තමයි මෙතන මේක ගැලපෙන්නේ නැත්තේ මුළු සංසාරේම ගන්නකොට අරූපයෙන් චුත වෙන කෙනෙක් ඕන තැනකට යන්න බලන්නකෝ දැන් බලන්න චවන්තානං තේසං චුතවන්නා වූ ඔවුනට අනේ රූපස්කන්ධය අනාගතේ නිරුද්ධ නොවේ කියලා කියනවා. ඒ කියන්නේ අනාගතේ නිරුද්ධ නොවෙන්න නම් රූපස්කන්ධයක් ඇතිවිය නොයුතුයිනේ නේද? ඇතිවෙන්න විදිහක් නැහැ. රූපස්කන්ධයක් තියෙන භූමියකට යන්න බෑ මේ යන්න බෑ මේ විදිහට කියනොත්. නමුත් යන්න ඉඩකඩ තියෙනවා අරූපේ ඉන්න කෙනෙක් මේ රූපස්කන්ධයක් තියෙන පංචවෝකාරයකට. යන්න ඕන තරම් ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. ඒක නිසා තමයි ගැලපෙන්නේ. ගන්න බෑ. ඒක පොඩ්ඩක් අපි ඊළඟ සතියේ පොඩ්ඩක් මේකත් යමක වාචනා මාර්ගයත් බලලම අපි තවදුරටත් සාකච්ඡා කරමු. දැනට මතක තියාගන්න අරූපේ උපදින අයටත් අරූපේ ඉපදිලා පිරිනිවන අයටත් රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. නමුත් වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවා. නොවන්නේ නොවේ. හරි? ඒ ටික මතක තියාගන්න. ඊට පස්සේ තව ඉස්සෙල්ල තිබුණානේ ඔය වගේම තැනක් එතනත් එහෙනම් වැරදි වෙන්නේ නැති නේද? ඔය වගේම චවත්තානන් කියලා ඔය කොටස් ටිකම තිබ්බනේ 13 වෙනි 14ද 13 පටිලෝම පුච්චාව. පටිලෝම පුච්චා. එතනත් ප්‍රශ්නයක් ඇති එහෙනම්. ඒකත් අපි හිතුවේ එහෙමයි. පස්චිම භවිකානං අරූපං උප්පජ්ජන ඒ වර්මයේ පරිබ්බය තේසං එච්චරයිනේ. ආයතනක් නෑනේ. ඇයි මේ චවත්තානන් තේසනම් එතනම තියෙන්නේ. එතනක් තියෙනවා. එතන අපි ඉස්සෙල්ලා හරි කියලානේ ගත්තේ. තලෙන් තලයට ගිහිල්ලා නෑ අපි මං කතා කරේ මෙතන එනකම් විතරයි. අරූපං උප්පජ්ජිත්වා පරිනිබ්බායස්සන්ති කියන එක විතරයි. හැබැයි මෙතන ගන්නේ හැබැයි මෙහෙම අර්ථ දැක්වීමක් කරන්න පුළුවන්. අරූපං ඉප්පජ්ජිත්වා නිබ්බා පරිනිබ්බායස්සන්ති තේසං චවන්තාන. ඒක පිරිනිවන වගේ මං හිතුවේ. ඔව් ඒක තමයි. හැබැයි මෙතන මේ චවන්තාන කියන්නේ අතරමැද චුත වෙන අවස්ථාවක් දන්නේ මේ කියලා තියෙන්නේ. එක තැනක ඉපදිලා තව තලයකින් පිරිනිවෙනවා. හැබැයි ඒ අතරතුර චුත වෙනවනේ. මං හිතන්නේ මෙතන පිට තියෙන්නේ ඒ තැන. ඒ කියන්නේ අරූපේ ඉපදිලා තලින් තලයට චුත වෙවි ගිහිල්ලා පරිනිබ්බාන තත්ත්වයට යන අය ගැන තමයි මෙතන කියලා තියෙන්නේ කියලා. නැතුව හැමෝම ගැන කියලා. කියන්නේ ආර්යෝ නෙමෙයි අය වෙන්නේ නැති. නෑ ආර්යෝ නොවෙනවා නම් ආපහු වෙනවනේ. බලන්න අරූප භූමිය එකින් එක ඉහළට ඉපිද පිරිනිවන් පාන්නා වූ අරූප භවයේහි ඉපදෙමින් චුත වෙමින් සිටින්නා වූ යටපලස්ත ආර්යයන් තිදෙනා කියන එක ගැලපෙනවද? ඒක තමයි එහෙමනම් ඒක තමයි මේ තේසං චවන්තානං කියලා අරන් තියෙන්නේ. ඒක ගැලපෙනවා. තේරෙන්නේ නැහැ ඒක කියලා දෙන්න. මෙහෙමයි. අපි ගත්තොත් එහෙම
යම්කිසි පුද්ගලයෙක් ආකාසානංචායතනේ අපි හිතමුකෝ සෝවාන් පලස්තෙක් අවම වශයෙන්. හරි අවම වශයෙන්. නැත්නම් එතන සකදාගාමි ආර්යයන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන් අනාගාමි ආර්යයන් වහන්සේ කෙනෙක් වෙන්නත් පුළුවන් කියලා මම අහලා තියෙනවා. හරි? ජටපලස් තුන් දෙනාම නේද තියෙන්නේ නේද? අනාගාමි ආර්යයන් වහන්සේටත් පුළුවන් ඇත්තටම මේ අරූපී උපදින්න තමන් මේ අෂ්ට සමාපatti වඩලා ඒ විදිහ කරොත් එහෙම. එතකොට අෂ්ට සමාපත්තියම නෙවෙයි අදාළ සමාපත්තිය වඩලා. එතකොට දැන් අපි හිතුවොත් එහෙම ආකාසානංචායතනේ ප්‍රතිසන්දියක් ගත්ත කියලා සෝවාන් පලස්ත පුද්ගලයෙක් හරි නැත්නම් සකදාගාමි පලස්ත පුද්ගලයෙක් හරි අනාගාමි පලස්ත පුද්ගලයෙක් හරි ඒ අය ඉහළ ඒ තලයෙන් චුත වෙලා ඉහළ තලයට යනවා. ඉහළ තලයෙන් චුත වෙලා ඊට ඉහළ තලය යනවා. ඔහොම ගිහිල්ලා යම්කිසි වෙලාවක පිරිනිවන් පානවා. ඒ අය තමයි මේ කියන්නේ අරූපං uppajjitva parinibbāyissanti. මේ එක තැනක ප්‍රතිසන්දිය ගන්නවා තව තැනකට ඒ අරූපේම තව තැනකට යනවා ඊට පස්සේ තව තැනකට යනවා එතනින් පිරිනිවන් පානවා. එතකොට මේ චුත වෙන මේ ප්‍රමාණය වරක් පාසාම ඒගොල්ලන්ට වේදනා ස්කන්ධයත් නිරුද්ධ වෙනවා රූප ස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. තිබිච්ච නැති හින්දා. මේ ඊළඟ තැනදී වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා අනාගතයේදී. හැබැයි රූප ස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. ඒ ටික තමයි මෙතනින් මේ දක්වලා තියෙන්නේ. අරූපං uppajjitva parinibbāyissanti තේසං චවන්තානං කියලා අරන් තියෙන්නේ මං හිතන්නේ ඒ අර ඒක දෙකක්ද මහත්තයා? නෑ එකයි. දෙකම එකයි. මේ එකක් විදිහට ගත්තේ නැත්නම් වෙන තැනක් පෙන්වන්න බෑ නේද මේක? මොකද මේක සම්පූර්ණ සංසාරේ ගන්නවා නම් අනාගතයේදී වේදනාස්කන්ධ රූපස්කන්ධ නැවත නිරුද්ධ වෙන්නේ නැහැ කියන්න අවස්ථාවක් එන්නේ නැහැ නේ. එහෙම මේ වෙනම ගත්තොත් ඉපදිලා පිරිනිවන් පාන්නොයි ඊළඟට තලයෙන් තලයට යන යට පලස්තාරයන් 3 දෙනයි. එහෙමනම් කියන්නකෝ මේ ඉපදිලා පිරිනිවන් පාන එකයි මේ පස්චිම භවිකානං අරූපං uppajjantāනං කියන එක වෙනස කියන්නකෝ. ඒක කෙලින්ම උපදිනවා ඉන්න තලයේදී පිරිනිවන් පානවා. පස්චිම භවික ඉපදෙනවා. පස්චිම භවික අනාගාමින් වහන්සේ කෙනෙක් හරි සෝවාන් වහන්සේ කෙනෙක් හරි ඉපදිලා ඒ තලයේම ඉඳගෙන පිරිනිවන් පානවා. ඒ තලයේම ඉඳලා දැන් ආකාසානංචයතන විඥානංචයතනට ගියා සෝවාන් ආර්යයන් වහන්සේ විඥානංචයතනදී ඊතුරු විදර්ශනා වඩලා පිරිනිවන් පානවා. හරි. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හරි. එතකොට මේ කවුද? ඒක අරූපං uppajjitva අරූපේ ඉපදිලා අරූප භූමි එකින් එක ඉහළට ගිහිල්ලා පිරිනිවෙන. හරි. ඊළඟ අය තමයි තලෙන් තලයට ගිහිල්ලා චුත වෙමින් ඉපදෙමින් සිටින යටපලස්තාරයන්. තාම රහත් වෙලා නැහැ. ගත්තාම එතන ගැලපෙනවනේ. එහෙම ගත්තාම එතන ගැලපෙනවා. ඒ කියන්නේ සෝපාගාමී අනාගාමී තාම අනාගාමී වෙනකන් ඇවිල්ලා ඉන්න පුළුවන්. එතකොටත් රූපස්කන්ධයක් නා නිරුද්ධ වෙන්නේ නැහැ. මේ වේදනාස්කන්ධය නා නිරුද්ධ වෙන්න පුළුවන් ඊළඟ තලයට යනකොට. ඒක ඒව සංචිත ගිහිල්ලත් ඉන්නවා අනාගාමී වෙලා එහෙම ඉන්නවා. ඔව් එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. එහෙම ගන්න එක සාධාරණයි කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට පස්චිම භවිකව යම් කෙනෙක් උපදිනවා. එතකොට පස්චිම භවිකව උපදිනවා නම් ගිහිල්ලා උපදින්න පුළුවන් අරූපේ කෙලින්ම. ඔව් දැන් පස්චිම භවිකව උපදිනවා නම් අවම වශයෙන් එයා සෝවාන් ආර්යයන් වහන්සේ කෙනෙක් වෙන්න ඕනේ. එහෙමයි. හරි. එතකොට එයා හැබැයි ඒ භවයේ තුලදිම පිරිනිවන් පානවා. යම් කිසි තලයක ඉපදෙනවා ආකාසානංචායතනෙ වෙන්න පුළුවන් ඕනම ඒ විදිහ අරූප භවයක් වෙන්න පුළුවන් ඒ භවයේ තුලදිම පිරිනිවන් පානවා. හරි? ඊළඟට යේච අරූපං uppajjitva parinibbāyissanti කියන එතකොට ඒ කවුද වෙන්න ඕන? ශ්‍රීමති මහත්මිය කිව්වේ කවුද? ඒ අය අරූපමයේ සෝවාන් ආර්යයන් වහන්සේ ඉපදිලා ආකාසානංචයතනේ චුත වෙලා විඥානංචයතනේට ඊට පස්සේ අවුන්නම් ආකින්චාඤ්ඤායතනට යනවා ගිහිල්ලා විදර්ශනා වඩලා අනිත් ඵල ටික අරගෙන චුත වෙනවා. හරි. අරූප භූමි එකින් එක ඉහළට ඉපිද පිරිනවෙන්නා වූ. හරි. ඊළඟ අරූප භවයේ ඉපදෙමින් චුත වෙමින් සිටින්නා වූ යටපලස්ත ආර්යයන් තිදෙන. ඒක
තුනක් ඒකයි විතර මේකයි වෙන ඒකයි දෙවෙනි එකයි වෙනස් වෙන්නේ කොහොමද? මේකයි එතකොට එතනයි වෙනස්. දෙවනි උන්වහන්සේ පිරිනිවන් පානවා, තුන්වෙනි පිරිනිවන් පාන්නේ නැහැ. චුත්ත වෙලා ගිහින් ඉපදිලා ඉන්නවා. නෑ තේසන් චවන්තානන්නේ. යට ඉපදෙමින් චුත චුත විනායක. වෙමින් සිටින්නා වූ. අනේ මන්ද මහත්තයා එහෙම කියන්න බෑ. මේ ඒ අනිත් කියන්නේ ප්‍රශ්නයක් ආවා මේ පස්චිම භවිකානම් කිව්වහම මේ දැන් අපි කියමු සෝවාන් කෙනෙක් මේ ආකාසඤ්ඤා පළවෙනි තලයේ ඉපදුනා කියලා. එයාට පුළුවන්ද ඒ තලය තුලදිමත් අනිත් ඉතුරු මාර්ගඵල තුනත් ලැබලා පිරිනවන් පාන්න පුළුවන්ද කියන එක මට පුළුවන් නේ. ඒක thank you. පුළුවන් මේක තියෙන්නේ ධම්මහදේ විභංගේ. ඕකේ බොහොම පිං. ඔව්. හරි. ඒක පොඩ්ඩක් අපි තවදුරටත් පොඩ්ඩක් බලමු. මට ඔව් පොඩ්ඩක් මහත්තයා එකපාර තීරණය කරන්න බෑ. ඒක අමාරුයි. මේ ඒක මහත්තයා මේ PDF 100 මේ යමක වාචන මාර්ගයේ පොඩ්ඩක් හිතන්න ඒකේ හැබැයි කමා එකක් දාලා නැහැ. ඉපිද පිරිනිවන් පාන්නා වූ කියන තැන. ඒක නිසා පොඩ්ඩක් කියවලා බලන්න. ඒක තමයි. කොහොම හරි අපිට දැනට තේරෙන විදිහට තේරෙන්නේ එක්ක පස්චිම භවික වෙන්න ඕනේ. පස්චිම භවිකව ඉපදුනා නම් එයාට ඒ පිරිනිවෙන මොහොත කියන්නේ අනාගතයේ එන වෙලාවක්. නේද? ඒ වෙලාවෙත් අනාගතයේදී වේදනා ස්කන්ධ නිරුද්ධ වෙනවා. හැබැයි එතන රූපයක් නැති හින්දා රූපයක් නිරුද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අරූපේ ඉපදිලා භූමියෙන් භූමියට ඉහළට ගිහිල්ලා පිරිනිවන අවස්ථාව ගත්තාම ඒ චුතවන අවස්ථාව ගණනේම වේදනා ස්කන්ධ නිරුද්ධ වෙනවා. හැබැයි ඒ කිසිම තැනකදී රූපස්කන්ධයක් අනාගතයේදී නිරුද්ධ වෙන්නේ නැහැ හේතුව රූපස්කන්ධ නැති නිසා. හරි? ඒක තමයි අපිට මතක තියාගන්න. එතකොට යම් කිසි වෙලාවක පිරිනිවෙනවා නම් ඒ පිරිනිවෙන කොටත් වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවා, රූපස්කන්ධ නිරුද්ධ වෙන්නේ නැහැ. අපි ධර්මතා හැටියට ওই ටික හිතට ගමු. මේ ඒක පැහැදිලි මෙතන. අරූප භූමි එකින් එක ඉහළට ඉපිද පිරිනිවෙන්නා වූ අරූප භවයේ ඉපදෙමින් චුත වෙමින් සිටින්නා වූ යටපලස්ත ආර්යයන් තිදෙනා ඒ තුන් දෙනා කවදා හරි ඉහළට ගිහින් පිරිනිවෙනවා කියන අදහස තමයි තියෙන්නේ උතන. ඒ කියන්නේ එකම කට්ටියක් ගැන ඔය කියන්නේ මේ එකම කට්ටිය. ඔව් ඔව් ඔව්. දෙකට කඩෙන්නේ නැහැ. මේ ඒ කියන්නේ ඔන්නයි කියනවා අරූප භූමි එකින් එක ඉහළට ඉපිද පිරිනිවෙන්නා වූ ඊළඟට අරූප භවයේ ඉපදෙමින් චුත වෙමින් සිටින්නා වූ යටපලස්ත ආර්යයන් තුන් දෙනා. ඒ කියන්නේ මේ තුන් දෙනා ඉහළට ගිහිල්ලා පිරිනිවෙනවා කියන අදහස තමයි තියෙන්නේ. ඒක තමයි. අපේ ධර්මය අපි තේරුම් ගන්න විදිය හරි. හරි. එතකොට මේකට ගලපන්න ඔව් කියන්න මහත්මයා කියන්න. කොයි පොතේ තියෙන පිටුව මොකද්ද මේ වාචනා මාර්ගයේ ත්‍රිපිටක මහත්මිය? එහෙමයි මහත්තයා. ඒ වාචනා මාර්ගයේ ඉන්න මං කියන්නේ මම PDF එකෙන් බැලුවේ 83 වෙනි පිටුව. පොතේ පිටුව 83 printed එක PDF 99. එරුවන් සරණයි. බොහොම පිං. හොඳයි. ජයන්ත මහත්තයා ප්‍රශ්නයක් ජයන්ත මහත්තයා මේ පිරිනිවන් පාන ඒගොල්ලන්ට චුත වෙනවා කියන්න බෑ නේද අපිට? සාමාන්‍යයෙන් අපි චුත වෙනවා කියන්නේ නැහැ. මෙතන එහෙම එකක් නැහැ නේද මහත්මිය? මෙතන එහෙම එකක් නැහැ. නෑ මේ වචනේ තේරුම බැරි වෙලා හදිස්සි මම පිරිනිවන් පාන එකට චුත වෙනවා කිව්වොත් වැරදිද කියලා දැනගන්න. නෑ වැරදි නෑ. මොකද සබ්බේසං චවන්තානං කියලා කියනව නේද අපි? සබ්බේසං චවන්තානං කියන වචනේ පාවිච්චි කරන තැන තියෙනවනේ අපි නේද? ඔව්. එතනදී ඒ පිරිනිවන් පාන අයත් ඇයිති. ඔව් කියන්නේ අපි කියන්නේ රහතන් වහන්සේගේ චුතිසිත කියලා කතා කරනවනේ අපි. ඕනේ. ඔව්. එතකොට චුත වෙනවා කියන එක කියන නමුත් අපි අර ගෞරවාන්විතව පිරිනිවන් පානවා කියලා කියනවා. ඔව්. නමුත් ඒක චුත වීමක්ම තමයි. හැබැයි සාමාන්‍යයෙන් අපි ගරු කරලා කියනවා. නමුත් අර පොදුවේ ගන්න තැන්වලදී සබ්බේ සංචවන්තානං වගේ කියන තැන්වලදී අපි චුත වීම පිරිනිවන් පෑමත් එතනට ඇතුළත් කරනවා. හොඳයි. කාල වේලාව ඉක්ම ගොස් ඇත. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව පටිලෝමයේ ලීසි මේ කොට පටිලෝමයක් කරලා නවත්තමුනේ. ඒක පටිලෝමේ තමයි. නෑ. මේක කරේ මේ කතා කරේ අනුලෝම පුච්චාව නේද? ඔකාර 13 දැන් කරේ පච්චනීක 16 අනුලෝම පුච්චාව. අපි 16ට කියන්නේ නේද? ඔව් 16 අනුලෝම පුච්චාව මේ කතා කරේ දැන් පටිලෝම පුච්චාව කතා කරනවා. කමෙන්ට් නැද්ද කරනවද? කමන්නේ මට තව මේ නෑ කිව්වනේ. නෑ ඒක ලේසි. ඒක නෑ දේශනාව. හරි. පටිලෝම එක ලේසි. ඒකයි. මේකේ අපි අනිත් කොටස බැලුවේ නෑ නේද යට කොටස.
ඒක තමයි නෑ කිව්වේ. බැලුවේ නෑ. හරි අන්න ඒක එතකොට මේ සන්නිට්ඨානයටයි සංසයටයි දෙකටම ගැලපෙන තැන තමයි පරිනිබ්බන්තානං තේසං රූපක්ඛන්தோච න නිරුජ්ජිස්සති වේදනාක්ඛන්தோච න නිරුජ්ජිස්සති මේක මං කියනවා මේ සමාවෙන්න කාන්තියක් අර පැහැදිලි කරන්න කියලා. මොකද්ද? මේ දෙවෙනි මේ මේ යට තියෙන කෑල්ලද? ඔව් පරිනිර්වාණයටපත් වෙන ඕහට රූපස්කන්ධයත් නිරුද්ධ වන්නේ නොවේ, වේදනාස්කන්ධයත් නිරුද්ධ වන්නේ නොවේ. ඒක එහෙමද පොඩ්ඩක් කියන්නේ? පැහැදිලි කරන්න. ඔවුනට කියන්නේ ඔවුනට යම් කෙනෙක් පරිනිර්වාණයටපත් වෙනවා නම් දැන් අපි උඩ කතා කරානේ පරිනිර්වාණයටපත් වෙන අය ගැන. ඒ අයට රූපස්කන්ධය න නිරුද්ධස්සති කියන්නේ ඔන්නේ න කන නිරුද්ධ නොවන්නේ නම් නෑ නාන්නේ නම් කතාවක් නෑ. නිරුද්ධ නොවේ. නොවන්නේ නිරුද්ධ නොවේ. ඒ අයට වේදනා ස්කන්ධයත් නිරුද්ධ නොවේ. එහෙමයි කොහොමද තියෙන්නේ. ඒක අපි තේරුම් ගන්න? ඉතින් ඇයි එහෙම කියන්නේ කියන්නේ? පරිනි මේ පිරිනිවෙන අයට රූපස්කන්ධය නිරුද්ධ අනාගතේ නිරුද්ධ නොවේ කියලා කියන්නේ ඇයි? එතකොට එතන අරූපයේ ඉන්න අයද ගන්නෙ? මේ අර උඩ අපි කතා කරේ අරූපයේ ඉන්න අයටනේ රූපස්කන්ධය පරිනිවෙනකොට නිරුද්ධ නොවන්නේ. එතකොට අපි අරූපයේ හිටපු අයමනේ ගන්න ඕනේ. මෙතන අපි කතා කරපු අර හොඳයි අරූපයේ අපි ඔහම තියලා අපි යනවා ලක්ෂ්මී මහත්මියට මේක විස්තර කරලා දෙන්න කියලා. මට නම් තේරෙන්නේ මේකේ මේ පරිනිබ්බාණයටපත් වෙන ඔවුන් හට ඒ කියන්නේ පරිනිර්වාණයටපත් වෙන කොහේ ඉන්න හරි හැමෝටම මතු අනාගතයේ රූපස්කන්ධයක් නිරුද්ධ නොවෙන්නේ රූපස්කන්ධයක් හටගන්නේ නැති නිසා. ඇයි හටගන්නේ නැත්තේ? ඉතින් පරිනිබ්බන්තානන්නේ පරිනිර්වාණයටපත් වුණා මතු උප්පත්තියක් නැහැ. ඒක හින්දා නේද? හරි. හරි. ඒතර වේදනාස්කන්ධයත් ඒ වගේමයි. වේදනාස්කන්ධයකුත් අනාගතේ හටගන්නේ ඔච්චර නිරුද්ධිස්සති because සියලුම ස්කන්ධ එතනින් ඉවරයි නේ මුළු සංසාරයේම సంతානේ මේ එහෙම ස්කන්ධයක් ඊට පස්සේ නෑ ස්කන්ධේ ස්කන්ධ කියනවා ඇති වෙන්නේ නෑ. පංචස්කන්ධය කියන්නේ දුකයි නම් දුකින් මිදුණා කියන්නේ ඒක තමයි නේ. ස්කන්ධ කිසි කන්නේ. හරි. එතකොට ඒක තමයි අද හොඳයි අවසන් කරපු තැන. හොඳයි. එහෙමනම් මේක තේරුණාද අනිත් අයටත් තේරුණාද? මට නම් තේරුණා ජයන්ත මහත්මයා. හොඳයි. එහෙමනම් අපි මේ ශ්‍රීමති මහත්මිය පොඩ්ඩක් මේ එහෙමනම් මේකත් පොඩ්ඩක් බලන්න අනිත් අයත් එක්ක තවුල් කරගෙන චුට්ටක් බලන්න මේක මේ තේරුම් අරන් ඉස්සරහට යන්න ඕනේ. මූලිකව දැනගත යුතු දේවල් සියල්ලම අපි හොඳට තේරුම් ගන්න උත්සාහ කරමු. එතකොට පහසුයි මේවා විසඳ ගන්න. හොඳයි. එයා කරා අද මේ ටික ඔක්කොම ඇත්තටම. මට අද උදේ 5 ඉස්සෙල්ලා කරා. එයා බොහෝ ඒ නිසා තමයි මට ගොඩක් හිතට ගියේ ශ්‍රීමති මහත්මිය කරා අද උදේ පැය එකමාරක්. කරන්න තමයි මේක ඇත්තටම හිතට යන්නේ. පොඩි තැන් තියෙනවා හරිම සූක්ෂමව බලන්න ඕනේ තැන්. ඇත්තටම මේ හුඟක් වෙලාවට දැන් මේකේ විසර්ජනය කොහොමද තියෙන්නේ කියලා බලලා ඒකට ගලපන්න ගියාම සමහරවිට අමාරු වෙනවා. දැන් අපි එහෙම කරා නම් මෙතන හරි අමාරු වෙනවා. නමුත් අපි එතන ධර්මතාවය දැනගත්තා. මොකද්ද මෙතන වෙන්නේ කියලා. එහෙම ධර්මතාව දැනගන්නකොට අපිට මේවට හරියටම ගලප ගන්න බැරි වුණත් අපිට ඒ සැලෙන්න දෙයක් නැහැ. අපේ දැනුම නිරවුල් කියන එක විශ්වාසයක් තියෙනවා නම් ඒ ඇති ඒ ප්‍රමාණවත්. හොඳයි අපි එහෙමනම් අද දවසේ සාකච්ඡාව නිමා කරමු. අපි දෙවියන්ට පින් දීලා. මේකේ පටිලෝම කැලල කරන්නේ නැද්ද? මොකද? මේකේ පටිලෝම කැලල කරන්නේ. එහෙනම් එකත් කරලා මෙමු. ඒක ලේසි ඒකයි. යස්සවා වේදනාක්ඛන්‍දෝ යස්සවාපන වේදනාක්ඛන්‍දෝ න නිරුජ්ජිස්සති තස්ස රූපක්ඛන්‍දෝ න නිරුජ්ජිස්සති. යලි යමකු හට වේදනාස්කන්ධය නිරුද්ධ නොවේද? තස්ස රූපක්ඛන්‍දෝ න නිරුජ්ජිස්සති. දැන් කියන්න කාට හරි වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ නොවෙන්න පුළුවන්ද? මුළු සංසාරෙම ගත්තොත් කවදා හරි නිරුද්ධ වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට. මං හිතන්නේ. මෙතන ඇහුවේ නිරුද්ධ
නොවෙන්නේද කියලානේ න නිරුජ්ජස්සති කියන්නේ නිරුජ්ජස්සති කියන්නේ නිරුද්ධ වෙනවා අනාගතයේදී. න කියන්නේ නිරුද්ධ නොවේ. ඒ වචනේ වැරදි. ඇත්තටම මටත් ඒ වචනේ නම් හරියට පටලැවෙනවා. නිරුද්ධ නොවන්නේ නම් අනාගතයේදී වේදනාස්කන්ධය යමකට නිරුද්ධ නොවන්නේ නම් ඕහට රූපස්කන්ධය අනාගතයේ නිරුද්ධ නොවන්නේද කියලා අහන්නේ. කාටද අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ නොවන්නේ? නිරුද්ධ නොවන්නේ අසඤ්ඤතලයට තමයිනේ. නෑ මේක සංසාරෙමනේ. නිරුද්ධ නොවෙනවා නම් වේදනා ස්කන්ධයක් හට නොගත්තු ස්ථානයක් වෙන්න ඕනේ. හට මොකද නොගන්න හටගත්තු ස්ථානයක් කෙනෙක් වෙන්න හට ගන්න ඒ කියන්නේ පිරිණිවිච්ච කෙනෙක්ම වෙන්න ඕන. පිරිනිවිච්ච කෙනෙක් නෙවෙයි. පිරිනිවෙන කෙනෙක් වෙන්න ඕනේ. ඔව් මේ ජීවිතේ පිරිනිවෙන කෙනෙක්. පිරිණිවෙන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම එයා- තෝරගත්තාම හරි. හරි. වෙන කෙනෙක් ඉන්නවද අනාගතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ වෙන්නේ නැති කෙනෙක්? නෑ. නෑ නෑ. නෑ. පිරිනිවන් වෙන පාන්න කෙනෙක් නැති අනිත් හැමෝටම නිරුද්ධ වෙනවා. වෙනවා. අන්න හරි. බොහොම හොඳයි ඒ වාක්‍ය. හරි. පිරිනිවන් පාන්න නැති හැමෝටම අනාගතයේදී වේදනාස්කන්ධයක් නිරුද්ධ විය යුතුමයි. හරි? අපි දැන් එතකොට දැන් මෙතනට ගැලපෙන්නේ සන්නිට්ඨානෙට ගැලපෙන්නේ කවුද? ඕනෑම. කවුද සන්නිට්ඨානෙට ගැලපෙන කෙනා එතකොට? සබ්බේ සම්පරිනිබ්බන්තාන. අන්න හරි. සියලුම පිරිනිවෙන්න. නේද? හරි. ඒ අයට අනාගතයේදී රූපස්කන්ධ නිරුද්ධ වෙන්නේ නැද්ද? උත්තරය දෙන්න. නෑනේ. ඇයි හේතුව? විරුද්ධ ඒක වෙනවා. දැන් මේ සැරේ පිරිනිවන් පානවා නම් හ්ම්. අනාගතේ නිරුද්ධ වෙන්නේ රූපස්කන්ධයක් නෑ. නෑනේ. එහෙමනම් උත්තරේ කුමක් විය යුතුද? ආමන්ත. න නිරුජ්ජස්සති ආමන්ත. හරි. බොහොම හොඳයි. බොහොම හොඳයි. මම හිතනවා අපිට චුට්ට මේ දේවල් තේරෙනවායි කියලා. පොඩ්ඩ අපි හොඳයි යන විදිය. සෑහෙන අපිට ওই කියා දෙන විදිහට. තෝකතෝකන් කණේ වගේ අපි හැමෝටම ටික මේක දැන් ට්‍රැක් එකට වැටෙනවා. බොහොම සන්තෝසයි. එහෙමනම් අපි ඒකත් එක්ක අපි ඒකේ මුලපදෙත් කියන්න ඕනේ අනුපුබ්බේව මේදාවි. අනුපුබ්බේන මේදාවි තෝකතෝකං මේධාවි ඔව් අනුපූර්ව වශයෙන් ටිකනේ. හොඳයි. එහෙමනම් අපි අද සාකච්ඡාව නිමා කරමු. නැවත වරක් ලබන බදාදා සාකච්ඡා කරමු. මේ ටික නැවත වරක් පොඩ්ඩක් මේ තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් බලාගෙන යන්න. බලාගෙන එන්න ආපහු. හොඳයි. එහෙනම් අපි දෙවියන් දෙමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. සත්‍යයන්ත මහත්මයාට අපි කරපු කල්පිත වේදීව අනුමෝදන් කරනවා. පැහැදිලි වුණා. මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලබන්නටත් පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් හේතු වේවා වාසනාව වේවා. ඔබතුමාගේ ධර්මයේ ඉගෙනගත් ගුරු උතුමන් ඇතුළු දෙමව්පිය නෑදෑ සහෝදර මටත් නෝනා මහත්මිය ඇතුළු දරුවන් ඇතුළු යම්තාක් පවුලේ නෑදෑ මිතුරන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙනා සුගතියෙන් සුගතියටපත් වේවා. මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. තෙරුවන් සරණයි. සාදු බොහොම පිං ශ්‍රීමති මහත්මිය. තෙරුවන් සරණයි. ජයන්ත මහත්තයා අද පුළුවන් නම් හවසාර එන්න පුළුවන්ද අර වැඩසටහනට? පුළුවන්. කීයද තියෙන්නේ?